විමලා ඉන්නවනේ කොහොමද ජොයින් වෙන්නේ? ඒ කියන්නේ ටෙලිෆෝන් එකෙන්ද කොහොමද වෙන්නේ? බලමු සර් මම සම්බන්ධ වෙනකන් හිටියේ මේ බලමු ෆෝන් එකකින් සම්බන්ධ කරගමු. දැන් ඇහෙනවද මාව? ඇහෙනවා. හොඳයි සර්. සර් පේන්නේ නැහැ සර්. හරි දැන් කමන්නේ ඔහොම කරයියම්. දැන් හරි නේද? හරි සුරංග. දැන් ඇහෙනවා. සර් ෆෝන් එකක් තියාගන්න මේ ස්ටෑන්ඩ් බයි කොකටත්. ඔව් ඒක තමයි තියාගෙන ඉන්නේ. yeah that's right. හරි දැන් හොඳට ඇහෙනවා. තව විනාඩියක මම පටන් ගන්නම් නේද? හරි. අපි තාම ඕපන් කරලා නැද්ද? ඕපන් කරලා තියෙන්නේ. තුරංග මේවා ඩිස්කෂන් එකක් විදිහට දිගට කරගෙන යනවා නම් ප්‍රශ්න වලට වෙනම වෙලාවක් දෙන්න නැතුව ඔයාම ප්‍රශ්න අහන්න පිටින් පිට මේ ඔව් පොයින්ට් එකක් කියලා අනේ ඒ විදිහට යන් අපි. ඒක හොඳයි. no problem. ඔව්. එහෙම තමයි හිතුවේ. right. සර් ඒ වුණාට බොක්ස් එකේ ඉන්බොක්ස් මේ මෙසේජ් මේකේ අපිට වැදගත් ප්‍රශ්නයක් වගේ තිබ්බොත් අපි ඒක සාකච්ඡා කරමුනේ. ඔව් අනිවාර්යෙන්. බොක්ස් එකට එනේවා කොහොමත් මාළති ඉදිරිපත් කරන්න. ආයිබෝවන් කොළඹ 5 හැවලොක් ටවුමේ දම්රිවි පදනම් මගින් සෑම මාසයකම පළවෙනි හා තුන්වෙනි ඉරිදා ඔබ සැම දන්නවා අපි වෙබ් සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා. එම වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ 30 වෙනි වැඩසටහන තමයි අද මේ ආරම්භ කරන්නේ. ඔබ දන්නා මේ වැඩසටහනට SLT link ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් සජීවීව. ඒ වගේම YouTube නාලිකාව දම්රිවි පදනමේ YouTube නාලිකාව සහ Facebook පිටුවා රහත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වැඩසටහනට පැමිණි දෙස් විදෙස් ඔබ සැම නැවතත් මම ආදරයෙන් පිළිගන්නවා. අද අපේ වැඩසටහනේ මාතෘකාව සාර්ථක පවුල් දිවියකට බුදුදහමේ ඉගැන්වීම. Buddhist teachings for a successful family life. අද අපේ අපිට සම්පත් දායකත්වය දක්වන්නේ ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංග අමරකෝන් මහතා. ඔබ දන්නවා සුරංග අමරකෝන් මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක්. ඒ වගේම හොඳ සංවේදකයෙක්. ඔබ සැම දන්නා පුද්ගලයෙක්. මෙම වැඩසටහන මෙහෙයුම් ලබන්නේ දම්රිවි පදනමේ මනෝවිද්‍යා උපදේශකා මාලතීද සිල්වා මහත්මිය විසින්. අපි මතක් කරන්න ඕනේ අපි දම්රිවි පදනම මගින් මේ කොවිඩ් කාලේ අපි ආරම්භ කළා තියෙනවා දම්රිවි පදනමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් විදිහට දම්රිවි මාර්ගගත හා දුරකථන උපදේශන සේවය 077 888 322 කියන අංකය ඔස්සේ ඔබට සෑම දවසකම සතියේ සෑම දවසකම උදෑසන 9 සිට සවස් 5 දක්වා මේ ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් මනෝපදේශනය සඳහා. ඒ අදහසත් අපි ඔබට මතක් කරනවා. අද එහෙමනම් ඔබට මෙම වැඩසටහන ගැන අදහසක් දැක්වීමට ගැටලු ඉදිරිපත් කිරීමට පුළුවන් chat box ඔස්සේ සජීවීව මෙම වැඩසටහනේදී ඔබට අදහස් දක්වන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. එසේනම් අපි වැඩසටහනට අවතීර්ණ වමු. මම ආරාධනා කරනවා දම්රිවි පදනමේ මනෝපදේශකා මාලතීද සිල්වා මහත්මියට වැඩසටහන ඉදිරියට කරගෙන යන්න කියලා. ස්තුතියි කෝසල. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක පවුල් දිවියකට බුදුදහමේ ඉගැන්වීම් කියන මාතෘකාව යටතේ තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ යටතේ අපි බලාපොරොත්තු වෙනවා වෙනද වගේ නෙමෙයි අපි ආචාර්යතුමා කතා කරන ලෙක්චර් එක කරගෙන යන අවස්ථාවේදීම ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කතා කරන මාතෘකාවට අදාළව
අසන්න තියෙන ප්‍රශ්නයක් හරි මොනවා හරි ඒ හා සම්බන්ධව අදහස් දැක්වීමක් හෝ ඔබට කරන්න පුළුවන්. මම දැන් ආරාධනා කරනවා දම්රිවි පදනමේ සභාපති සහ බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කතුරුදුරන්දර මහාචාර්ය අසංග මහතාට අපේ අද මහදායකත්වය දරන ආචාර්ය සුරංග අමරකෝන් මහතාව හඳුන්වා දෙන ලෙසට. බොහොම ස්තුතියි මාලතී ද සිල්වා මහත්මිය. සෑම දිනකටම ඊටාම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. අදත් අපි සුපුරුදු පරිදි සෑම මාසයකම පහුගිය කාලය තුල අපි දම්රිවි පදනම මගින් මාසයේ පළවෙනි සහ තුන්වැනි ඉරිදා දිනවල පවත්වනු ලබන උපදේශනාත්මක ධර්ම සාකච්ඡා වැඩසටහනට සහභාගී වෙන්නයි සූදානම් වෙලා තිබෙන්නේ. දම්රිවි පදනම බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ආශ්‍රයෙන් අපේ මනස ශක්තිමත් කරගන්නේ කොහොමද? උන්වහන්සේගේ දේශනා තුළින් අපේ ජීවිතය වඩාත් සාර්ථක කරගන්නේ කොහොමද කියන පරමාර්ථයෙන් ක්‍රියා කරන්නා වූ ආයතනයක්. එතකොට අපි ඒ සඳහා ඉවහල් වෙන්නා වූ විවිධ ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපි ගත කරන්නා වූ මෙම තරමක් දුෂ්කර කාල පරිච්ඡේදය තුළ අප කල්පනා කළා මේ විදිහේ උපදේශනාත්මක ධර්ම සාකච්ඡා වැඩසටහනක් පැවැත්වීම සඳහා. ඒ සඳහා අපේ විද්වත් ධර්මදර ගරු හාමුදුරන් වහන්සේලාත් ඒ වගේම ගිහි උගත් විද්වත් මනෝවෛද්‍යවරුන් උපදේශකවරුන් ඇතුළු පිරිසකුත් සහභාගී වෙනවා. එතකොට ඊට අමතරව කෝසල සමන්ත සඳහන් කරපු විදියට පසුගිය සතියේ සිට දම්රිවි පදනම මගින් සමාජ සත්කාරයක් විදියට අපි දිනපතාම සති අන්තයත් ඇතුළුව උදේ 9 සිට හවස 5 දක්වා අපි දුරකථන මාර්ගයක් විවෘත කරලා තිබෙනවා. ඒ මාර්ගයට කතා කිරීම තුළින් ඔබට උපදේශකවරයෙකු හමුවන්න පුළුවන් දුරකථනයේ මාර්ගයෙන්. ඒතර ඒ කාර්යයනුත් ප්‍රයෝජන ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. අද මම ඊටාම සන්තෝෂනවා මේ වැඩසටහනට සහභාගී වෙන්නේ සම්පත්දායක විදියට ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයා. ආචාර්ය සුරංග අමරකෝන් මහත්මයා බෞද්ධ දර්ශනය පිළිබඳ මූලික උපාධියකුත් ඒ වගේම බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියකුත් ලබාගත්. මා දන්නා ප්‍රමාණයට මං හිතන්නේ බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය පිළිබඳ මං හිතන විදියට ලංකාවේ ආචාර්ය උපාධියක් ලබා සිටින එකම විද්වත් මහත්මයෙක් විදියට එතුමා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දම්රිවි පදනමේ කාර්යවලට පහුගිය අවුරුදු මං හිතන්නේ ආරම්භයේ සිටම එතුමා සහභාගී වෙනවා ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරයෙක් විදියට. ඒක නිසා ආචාර්ය සුරංග අමරකෝන්ගේ මග පෙන්වීම අද දින අපට ලැබීම පිළිබඳව මා ඉතාම සන්තෝෂ වෙනවා. ඒ වගේම මා මෙතන මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි අපි අද සිට අපි ඉදිරියට මේ වැඩසටහන අපි පැයකට සීමා කරනවා. කාගෙත් කාලය ගැන කල්පනා කරලා නමුත් ලබන සතියේ ඒ කියන්නේ ඊළඟ වැඩසටහනේ සිට කෝසල පිළිබඳ විස්තර කරයි. අපි විශේෂයෙන්ම අභ්‍යන්තර ශක්තිය සඳහා ධර්මයෙන් මඟ පෙන්වීම කියන පොදු මාතෘකාවක් යටතේ ඉතිරි මාස 6 මේ අවුරුද්දේ අවසානයේ දක්වා විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේදයට අදාළ වෙන පරිදි මේ සාකච්ඡා මාලාව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව පසුව තවත් විස්තර දන්වනවා. ඒක නිසා දැන් මම ඊට වැඩි වෙලාව ගන්න නැතුව මේ කටයුත්තට අපිට සහයෝගය ලබා දෙන සංවිධානය කරන අමිල කෝසල ඒ වගේම බිමල් ලියනගේ මහත්මයා ඒ වගේම අද දින මේ සාකච්ඡාව මෙහෙවන මාලතී ද සිල්වා මහත්මයා අතුළු සෑම දෙනාටමත් මගේ ස්තුතිය පුද කරමින් මම ආචාර්ය සුරංග අමරකෝන්ට ආරාධනා කරනවා සාකච්ඡාව පවත්වන ලෙස. සුති මහාචාර්යතුමනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක පවුල් දිවියකට බුදුදහමේ ඉගැන්වීම් Buddhist teachings for a successful family life කියන මාතෘකාවටයි. ආචාර්යතුමනි මේ වෙලාවේ මම හිතන්නේ ආචාර්ය සුරංග අමරකෝන් මහතා දැන් සම්බන්ධ වෙනවා. වැඩසටහන කරගෙන යන්න පුළුවන්. ආචාර්යතුමනි මේ ඔබටයි ආරාධනාව සාර්ථක පවුල් දිවියකට බුදුදහමේ ඉගැන්වීම් සහ
ඉගැන්වීම් Buddhist teachings for a successful family life කියන මාතෘකාව යටතේ අපි අද ඔබගෙන් වටිනා දෙයක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. බෙහෙවින්ම සුතිවන්ත වෙනවා දම්රිවි පදනමට මේ පවත්වාගෙන යනු ලබන වෙබ් සම්මන්ත්‍රණ මාලාවේ අද දවසේ වැඩසටහන සඳහා මට ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම මාව හඳුන්වා දීපු දම්රිවි පදනමේ ගරු සභාපතිතුමන් මහාචාර්ය අසංගතිලතුමාටත් බෙහෙවින් ස්තුතියි. ඒ වගේම කෝසල මාලති මහත්මිය සඳහන් කරපු ආකාරයට අපි අද මාතෘකාව හැටියට කතා කරන්න බලාපොරොත්තු වෙන සාර්ථක පෞල් ජීවිතයකට බෞද්ධ ඉගැන්වීම් කියන මාතෘකාව. ඉතින් මේ මාතෘකාව කතා කරනකොට මම හිතුවා මේක දේශනයක් විදිහට දිගට කරගෙන යන්න නැතුව ඔබගේ සහභාගීත්වය සාකච්ඡාවක් මාර්ගයෙන් කරගෙන යන්න. ඉතින් ඒ සඳහා මම ප්‍රවේශයක් හැටියට මූලික කරුණු කීපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ මාතෘකාව අහපු ගමන්ම කෙනෙකුට හිතෙන්න පුළුවන්ද මේ සම්බන්ධව කියන්නේ සාර්ථක පෞල් ජීවිතයක් වගේ මාතෘකාවක් බුදුදහමේ මොන විදිහේ ඉගැන්වීම්ද තියෙන්නේ කියලා. මට හිතුණා මේ සාකච්ඡාව ආරම්භ කරන්න පොඩි කතාවක් කියන්න. මහාචාර්යතුමා කිව්වා වගේ ධම්රවි පදනමේ උපදේශකවරයෙක් හැටියට මම කටයුතු කරන කාලේ විශේෂයෙන්ම එහි උපදේශනාංශ ප්‍රධානිය හැටියට ඉන්න කාලේ එක අත්දැකීමක් කියලා මම හිතුවා මේ කතාව පටන් ගන්න. මට එක දවසක් උදේවරුවක දෙකෙන් ටිකක් දවල් වගේ පිළිගැනීමේ නිලධාරිනිය ඇවිල්ලා කිව්වා සර් මේ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කයන් කෙනෙක් සර් පොඩ්ඩක් හම්බ වෙන්න ඕනේ කියලා. ටිකක් කලබලෙන් වගේ ඉන්නේ කතා කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මං කිව්වා එන්න කියන්න කියලා. ඊට පස්සේ කාන්තාවක් තරමක් මෙදිවියට ආසන්න වයසක හිටපු කාන්තාවක් ඇවිල්ලා මං කිව්වා ඉඳ ගන්න කියලා. ඉඳගෙන මගෙන් ඇහුවා මොකද්ද මෙතන කෙරෙන්නේ කියලා. ධම්රවි පදනමේ. එහෙම තමයි ඇහුවා. මොකද්ද මෙතන කෙරෙන්නේ? මොකද්ද මෙතන වෙන්නේ? එහෙම කියලා ඇහුවා. ඉතින් මම ඊට පස්සේ පැහැදිලි කරා අපි උපදේශන සේවාවන් කරන්නේ මූලික වශයෙන් අපේ එක තමයි වෙනත් ආධ්‍යාත්මික වැඩසටහන් අපේ තියෙනවා කියලා මම කිව්වා. ඊට පස්සේ මොකද්ද මේ මෙතන බුදුදහමත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා මම ඇහුවා. ඊට පස්සේ මම අපේ මහාචාර්යතුමා කිව්වා වගේ බෞද්ධ ඉගැන්වීම් අපේ ප්‍රායෝගික ජීවිතයට යොදාගන්නේ කොහොමද කියන එක ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන ආයතනයක් හැටියට ඒ සඳහා මූලිකත්වය ගන්නවා උපදේශනයේදී කියලා මම එතුමියට පැහැදිලි කර දුන්නා. යාකෝ හරි. මට ඒක තමයි දැනගන්න ඕනේ. මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද දික්කසාදය ගැන කියලා තියෙන්නේ? කියලා මගෙන් ඇහුවා. මම චුට්ටක් ඉනහවලා ඇහුවා මොකද්ද ඔබතුමියට තියෙන ගැටලුව? එහෙම නැත්නම් එහෙම ප්‍රශ්නයක් හිතුනේ ඇයි? නෑ මේකයි. එහෙම කතා කරේ. මේකයි. මට දික්කසාද වෙන්න ඕනේ. මගේ මහත්තයාගෙන් මට අයින් වෙන්න ඕනේ. ඉතින් අපේ අම්මලා තාත්තලා එතකොට මේ මගේ මහත්තයාගේ පැත්තේ කට්ටිය හැමෝම කියනවා එහෙම කරන්න බෑ. ඒක වැරදි දික්කසාද වෙන එක. ඔයා බෞද්ධ කාන්තාවක් හැටියට ඉවසන්න ඕනේ. ඉවසලා ඉන්න ඕනේ මොන ප්‍රශ්න තිබුණත් කියලා. ඉතින් මම අහුවා මොකද්ද දැන් අයින් වෙන්න හිතපු හේතුව? නෑ මගේ මහත්තයාට වෙන සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒක මට දැන අතරම අහු වුණා. දැන් එයා ඒක පිළිගන්නවා. සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මං හිතුවා අයින් වෙන්න ඕනේ කියලා. ඉතින් හැබැයි මේ අපේ සමාජයේ අපේ කියන්නේ එතන අදහස් කරේ මම හිතන්නේ සාම්ප්‍රදායික සමාජය තුල ඒකට ඉඩ කඩක් නැහැ. එහෙමනම් මේ මොකක්ද දැන් මට මේ බෞද්ධ කතාව ඉස්සරහට දාලා තමයි ඩිවෝස් වෙන්න එපා කියන්නේ. නැත්නම් දිකසද වෙන්න එපා කියන්නේ. මොකක්ද මේ සම්බන්ධයෙන් තියෙන්නේ කියලා ඇහුවා. ඉතින් මං ඒ කතාවත් එක්ක අපි ඇත්තටම එතුමියගේ ගැටලුවට ප්‍රවේශයක් ලබාගෙන අපි උපදේශනයකට යොමු කරගෙන ඇත්තටම සාර්ථක විදිහට එතුමිය ගැටලුවේ නිදහස් වුණ බවක් කියන්න ඕනේ. මම ඉතින් එහාට වැඩි විස්තර සඳහන් කරන්න කැමති වෙන්නේ නැහැ. නමුත් මම මේ ප්‍රවේශයක් විදිහට ගන්න ඒ කොටස ගත්තේ කෙනෙකුට දැන් බුදුදහමත් එක්ක මේ පෞල් ජීවිතය වගේ මාතෘකාවක් නිකන් ගැලපෙන්නේ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව අපි සාමාන්‍යයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ හැමදේම අත්හරින්න ඒ වගේම කාමභෝගී ජීවිතයක් අධෛර්ය කරන නැත්නම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න ඕන එකට වැඩි මඟ පෙන්වීමක් පෙන්වන ඉගැන්වීමක්ද බුදුදහමේ තියෙන්නේ කියන එක ගැන සමහර විට බුදුදහම ගැන තරම් දැනුමක් නැති කට්ටිය කල්පනා කරනවා. ඉතින් මේ කාරණය ගැන මම හිතන්නේ ඒකට හේතුවක් එක විදිහට අපි මේ ගිහියන් සඳහා විශේෂයෙන්ම ගිහියන්ගේ ලෞකික ජීවිතය සඳහා දේශනා කරපු ඉගැන්වීම් වල තියෙන ජනප්‍රියතාවයේ අඩුව.
මම හිතනවා ඒකට හේතු වෙනවා කියලා. ඒ කියන්නේ වෙනත් ඉගැන්වීමට සාපේක්ෂව අනිත් ඉගැන්වීමවල යම්කිසි අඩුවක් තියෙනවා. ඉතින් ඇත්තටම ප්‍රශ්නය තමයි කාමභෝගී ජීවිතයක් ගත කරන අයට මේ ධාර්මික ජීවිතයක් එහෙම නැත්නම් සාසනික ජීවිතයක් ගත කරන්න බැරිද? ඒකට එහෙම නැත්නම් සාසනය කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනය කියන්නේ. ඒකට විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු වචනේ තමයි ආර්ය ශාසනය. එහෙම නැත්නම් ආර්ය සසුන කියන එක. ඒතර මේ ආර්ය ශාසනයේ ඉන්නේ ගිහියන් මොන ආකාරයෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ මාතෘකාව ගැන කතා කරාම ගොඩක් දෙනෙක්ට මතක් වෙන එකක් තමයි සිංගාලෝවාද සූත්‍රය. ඒතර සිංගාලෝවාද සූත්‍රයේ කියන මේ ඉගැන්වීම් අපි ඒක ගැනත් ඉස්සරහට කතා කරමු. දැන් එතන බුදුහාමුදුරුවෝ කියන්නේ මගේ ආර්ය ශාසනය තුල ඉන්න පුද්ගලයා නම් මෙන්න මෙහිමයි කටයුතු කරන්න කියලා. එහෙනම් මේ ආර්ය පුද්ගලයා කියන්නේ කවුද කියන ප්‍රශ්නේ මුලින්ම අපිට පැහැදිලි කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි බුදුදහම කොයි වෙලාවකත් මේ ලෞකික අපේක්ෂාවන් ගැන අඩු තක්සේරුවක් එහෙම නැත්නම් ඒක හෙලා දැකීමක් සිද්ධ කරලා නැහැ කොයි තැනකවත්. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම ව්‍යග්ගපජ්ජ සූත්‍රය අපි කියවනකොට මතක් වෙනවා දීඝජානු කෝලිය කියන මේ කෝලිය පුත්‍රයාට දීඝජානු කියන කෝලිය පුත්‍රයා බුදුහාමුදුරන් ඇවිල්ලා අහන ප්‍රශ්නය. ඒක හරි වැදගත්. මම හිතන්නේ ඒක ඊටාම සිද්ගත් තැනක් තමයි මේ ගිහි කාමභෝගී වන අපි දරුවන් විසින් බාධා කරන ලද සයනය ඇත්තෙමු. කියන්නේ අපිට දැන් දන්නවා විශේෂයෙන්ම කුඩා දරුවෝ ඉන්න දෙමව්පියෝ දන්නවා දරුවෝ ඉස්සර වගේ නිදා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් පොඩි දරුවෝ ඉන්නකොට දෙමව්පියන්ට. ඉතින් ඒ නිසා ඒ වගේ දරුවන්ගෙන් අපිට නිතර බාධා වෙන නින්දක් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්න දෙමව්පියන්ට ඒ අත්දැකීම තියෙනවා. ඒ කාලෙත් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් එහෙම ඉන්න අපිට මේ ලෞකික හා ආධ්‍යාත්මික යහපතක් එහෙම නැත්නම් සාර්ථකත්වයක් අපි මේ කතා කරන සාර්ථකත්වයක් සැලසෙන ධමයක් දේශනා කරන්න කියලා තමයි සූත්‍රෙ දිල්ලීමක් කරන්නේ. ඉතින් එතනදි වැදගත් දෙයක් තමයි මේ අනුව අපේ මේ ගිහි පිරිස කොටස් දෙකකට අයිති වෙනවා. එතකොට මොකද්ද කොටස් දෙක? අපි කියනවා මේකට වචනයක් පාවිච්චි කරනවා විශේෂයෙන්ම මේ ගිහි ඕදාත වසන බ්‍රහ්මචාරී සහ ගිහි ඕදාත වසන කාමභෝගී කියලා. ඒ කියන්නේ සුදුරෙදි අඳින බ්‍රහ්මචාරී ගිහියන් සහ සුදුරෙදි අඳින කාමභෝගී ගිහියන් හැටියට. එතකොට මෙතන සුදුරෙදි කියලා කියන්නේ මේ අර සිවුරු හඳින්න නැති අය කියන අදහසින්. එතකොට මේ පිරිස අතර මේ බ්‍රහ්මචාරී සහ කාමභෝගී කියලා පිරිස් දෙකක් ඉන්නවා. ඉතින් මේ බ්‍රහ්මචාරී පිරිසට ගැන අපි වඩා වැදගත් වෙන්නේ මේ කාමභෝගී පිරිස. එතකොට මේ කාමභෝගී පිරිස කොයි ආකාරයෙන්ද තමන්ගේ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්නේ කියන එකට ඉගැන්වීම් රාශියක් බුදුදහමේ තියෙනවා. ඒකයි මම කියන්නේ ඉගැන්වීම් එළියට එනවා මදිකමක් තියෙනවා. අපි ඒවා මීට වඩා සමාජගත වෙනවා නම් මම හිතනවා අපේ ජීවිතය සාර්ථක කරගන්න හේතුවක් වෙනවා කියලා. විශේෂයෙන්ම මේ අපේ ජීවිතය ගත්තහම මේ ජීවිතයේ එක ආරම්භයක් තමයි පවුලක් කියලා කියන්නේ. ඒතර පවුල් ජීවිතය කියන එක ඇත්තටම අපි පටන් ගන්නේ දෙදෙනෙකුගේ එකතු වීමකින්. එහෙම නැත්නම් දෙදෙනෙක්ගේ අපි හිතමු අඹුසැමි සම්බන්ධතාවයකින් තමයි මේක පටන් ගන්නේ. ඉතින් මෙතනදී තව ප්‍රශ්නයක් තමයි දැන් අර මම පටන් ගද්දි කියපු දික්කසාදය කියන ප්‍රශ්නේ එන්නෙම බටහිර සංකල්පයක් එක කියලා මම කියන්නේ. මොකද හේතුව මේ කසාදය කියන වචනය අපිට තිබුණේ නැහැ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයට කලින්. මම අහලා තියෙන විදිහට ඔය 18 වෙනි සියවසේ විතර තමයි ඔය ප්‍රංශ විප්ලවයත් එක්ක නැපෝලියන් බොනපාර්ට්ගේ මූලිකත්වයෙන් ඇති වෙච්ච ඒ සංකල්පයක් හැටියට තමයි මේ කසාදය කියන එක බ්‍රිතාන්‍යයට එන්නේ. ඉන්පසු මේ ඉඩකඩම් සහ දේපල පිළිබඳව ඇතිවන ප්‍රශ්නයක් මත තමයි මේ කසාදය කියලා එකක් ලියාපදිංචි කරන්න ඕන වෙන්නේ. ඉතින් එතකොට කසාදය කියන එක අපිට එහෙමයි ආවේ. එතකොට මට හිතෙනවා මේ අද අපි ගත්තොත් එහෙම මට මේ සංඛ්‍යා ලේඛනවල නිවැරදිතාවය ගැන මට තහවුරු කරන්න බැරි වුණාට සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා දවසකට දික්කසාද නඩු 100 ගණනක් ඇහෙනවා කියලා ලංකාවේ. ඇහෙනවා කියන්නේ නැත්නම් නඩු ලිපි ෆයිල් ගොනු වෙනවා කියලා. එතකොට මේක අපි හිතනවට වඩා සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා අපේ සමාජයේ. ඉතින් මම හිතන්නේ මේකට මනෝවිද්‍යාඥයින් මනෝපදේශකවරු සහ වෙනත් මනෝවෛද්‍යවරු ඇතුළු කණ්ඩායම් මේ ගැන විශේෂ අවධානයක් යොමු කළාට සාමාන්‍ය සමාජයට තරම් ලොකුවට දැනෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඉන්න බැරි නම් අයින් වෙන්න ඕනනේ කියන තැන සමහර කෙනෙක් කල්පනා කරනවා. නමුත් මේ හරහා සමාජයේ යම්කිසි ගැටලුවක් සමාජ ගැටලුවක් කියවෙනවා කියන එකයි මගේ අදහස. ඉතින් එහෙමනම් අපිට බ්‍රිතාන්‍යයන් විසින් ලබා දුන්න එක්තරා
මානව බන්ධනයක් හැටියට තමයි මම විවාහය කියන එක දකින්නේ. ඒක බන්ධනයක් කියලාම හිතනවා අපිට. මොකද ඒ තරම් ඒක අපි බන්ධනය කියන වචන විවිධ අදහසින් පාවිච්චි කරනවා. කොඩි විනයක් කියන්නත් අපි බන්ධනය කියන එක පාවිච්චි කරනවා. ඊට කලින් ඇත්තටම අපිට තිබුණේ පෞල් ජීවිතයක්. ඒතකොට බුදුහාමුදුරුවෝ මේ විවාහය ගැන කතා කරලා නැති වුණාට පෞල් ජීවිතය ගැන ඊටාම ඉහළින් එහෙම නැත්නම් ඊටා විශේෂ අවධානයක් දීලා සාකච්ඡා කරලා තියෙනවා. ඒකට අපි දන්නවා මේ දෙකේ වෙනස මොකද්ද? මේ විවාහජ සහ නැත්නම් පෞල් ජීවිතයේ වෙනස. දැන් අපි දන්නවා දෙදෙනෙක්ගේ අඹුසැමි සම්බන්ධතාවයක් ආරම්භ කිරීමෙන් තමයි විවාහය කියන එක පටන් ගන්න. ඉතින් සමහර විට මේ විවාහය කියන එක ලියාපදිංචි කරාම ඒක එක්තරාකාරයක බැඳීමක්, නීත්‍යානුකූල බැඳීමක් තමයි එතනින් සිද්ධ වෙන්නේ. හැබැයි පෞල් ජීවිතයක් පටන් ගත්ත විභාග ස්වභාවය අපි ගත්තාම අපේ පැරණි සමාජයේ විශේෂයෙන්ම මම කියපු යටත් විදුගේට කලින් සමාජයේ අපිට ඒ සමාජය ගැන ගොඩක් කියවන්න පුළුවන්. රොබර්ට් නොක්ස්ගේ කෘති වලින් අපි දන්නවා එදා හෙළදිව වගේ පොත්වල සඳහන් වෙන මොනතරම් නිදහස් සාමකාමී සමාජයක් ඒ සමාජයේ තිබුණාද කියලා. නමුත් එදාට වඩා සාපේක්ෂව විවිධ මේ කාරණේ විතරක් නෙවෙයි විවිධ හේතු මත අද වෙනකොට අපේ පෞල් සංස්ථාව බරපතල අර්බුද රාශියකට මුහුණ දීලා තියෙනවා කියන තමයි පේන්නේ. ඉතින් එහෙමනම් මෙවැනි අර්බුද වලට විසඳුමක් විදිහට බුදුදහමේ ඉගැන්වීම් යොදා ගන්න පුළුවන්ද? මේක තමයි අපිට වැදගත්ම ප්‍රශ්නය සහ අපි විශේෂ අවධානයක් යොමු කළ යුතු කාරණේ. ඉතින් මගේ අත්දැකීම අනුව විශේෂයෙන්ම උපදේශකවරයෙක් විදිහට පෞල් උපදේශනය කරන කෙනෙක් විදිහට මේ බුදුදහමේ ඉගැන්වෙන ඉතා වැදගත් ඉගැන්වීම් අපිට අපේ ජීවිතය, ගිහි ජීවිතය නැත්නම් පෞල් ජීවිතය සාර්ථක කරගන්න යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි මූලික වශයෙන් අපේ දැනුම සහ අවබෝධයේ වෙනසක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මූලිකම කාරණය. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම අපි ප්‍රධාන කරුණු තුනක් ගැන අවධානය යොමු කරනවා. ඒත් මානසික සෞඛ්‍ය කියන එක ඉතා වැදගත් වෙනවා අපේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න. ඒ වගේම පෞල් ජීවිතය සාර්ථක කරගන්න. මොකද අපි දන්නවා පුද්ගලයන් දෙදෙනෙක්ගේ එකතුවක් තමයි විවාහ නැත්නම් අඹුසැමි සම්බන්ධතාවය කියලා කියන්නේ. නැත්නම් පෞල් ජීවිතය පටන් ගන්න එතනින් ඒ දෙන්නගේ මානසික මට්ටම ඒ පෞල් ජීවිතයේ සාර්ථකත්වයේ කෙරෙහි මූලික වශයෙන් බලපානවා. එහෙමනම් ඒ දෙන්න කොහොමද සමාජය, ලෝකය දකින්නේ? ඒ වගේම අනිත් අය කෙරෙහි කටයුතු කරන ආකාරය කොහොමද? එතකොට ඒ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය නිරෝගී සම්බන්ධතාවයක්ද? මෙන්න මේ කියන කාරණා ඉතා වැදගත් වෙනවා. එතකොට දෙදෙනා තුළම යම් ආකාරයක මානසික සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධතාවය නිරෝගී වෙන්නේ නැහැ. එතකොට මේ සම්බන්ධතාවය ගැටලු සහගත බවක් ඇති කරනවා. ඉතින් එහෙමනම් මේ ගැටලු සහගත බවක් නැති කරන්න තමන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් බුදුදහම ඊ타ත්ම ගැඹුරින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ අතර දැන් අපිට ගොඩක් ජනප්‍රිය අදහස් කීපයක් තමයි සිංහාලෝවාද සූත්‍රයේ තියෙන්නේ. නමුත් ඊට අමතරව අපි ගත්තොත් දැන් ගිහියෙකුගේ හැසිරීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් ගිහියෙක් කටයුතු කරන්න ඕනේ කොයි ආකාරයෙන්ද කියලා ගත්තාම අපිට ඇති වෙන විවිධ ගැටලු විසඳ ගන්න පාවිච්චි කරන්න පුළුවන් ඉතාම හොඳ ක්‍රමයක් තමයි අපි දන්නවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේදී දේවතාවෙක් ඇවිල්ලා අහනවා මේ ප්‍රශ්න පිළිබඳව. මේ ගොඩක් ගැටලු තියෙනවා, ගොඩක් ගැට තියෙනවා මිනිසුන්ට. අන්තෝ ජටා බහි ජටා කියන ප්‍රසිද්ධ ගාථාව එතන සඳහන් වෙන්නේ. එතනදී බුදුහාමුදුරු දේශනා කරන මේ ඉගැන්වීම මේ පිළිතුරු ගාථාව මම හිතනවා තාමත්ම වැදගත් මානසික සෞඛ්‍ය පැත්තෙන් කතා කරනකොට. මොකද්ද කියන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයක්. ඔන්න කරුණු තුන තමයි මට විශේෂයෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ යම්කිසි නොනැති මිනිසෙක්, නොනැති පුද්ගලෙක් සීලයක පිළිපදලා සිතත් ප්‍රඥාවත් වඩනවා නම් අන්න ඒ පුද්ගලයාට තමයි මේ මතුවන සියලු ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙමනම් අපි මූලික අවධානයක් බුදුදහමේ සම්පූර්ණ සමස්ත ඉගැන්වීම යොමු කරන්නේ පුද්ගලිකෝගේ මේ සීල සමාධි ප්‍රඥා කියන කාරණා තුන ගැන. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවෙන් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ කරුණු තුන කොයි ආකාරයෙන්ද වඩන්නේ කියන එක. ඉතින් ඒ සඳහා තමයි විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තියෙන්නේ. මේ කාරණා හැම එකක්ම පාහේ ඉතා වැදගත් වෙනවා අපිට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න. ඉතින් අපි හිතන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ කාරණා කොහොමද අපේ පෞල් ජීවිතය වැදගත් වෙන්නේ කියලා. විශේෂයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තාම ඒක ලෝකෝත්තර අරමුණක් වෙනුවෙන් යන ගමනක් වුණාට ලෞකික ජීවිතයත් ඉතාම හොඳින් සාර්ථකව ගෙනියන්න ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් අපිට ඒක දැන් මම මෙහෙම කියන්නේ
සමහර වෙලාවට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සීල කොටසේන සම්මා වාචා කියන කාරණය පමණක්ම සමහර විට මම උපදේශන සැසිවලදී යොදාගෙන තියෙනවා යුවලක් අතර ඇති වෙන ගැටුම් අවම කරන්න. ගැටුම් අඩු කරන්න. එතකොට සම්මා වාචා කියලා එතන සඳහන් කරන කාරණේදී අපි කොහොමද වචනය සංවර කරගන්නේ? විශේෂයෙන්ම sannivedanයේදී ඇති වෙන ගැටලුවක් තමයි අපි එකිනෙකා අනිත් අයගේ හිත කියවන්න යනවා. එකිනෙකාගේ දේවල් අපි අනුමාන කරනවා. හරියට sannivedanයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ sannivedanය ගැටලුව ඔබ මෙතන සහභාගී වෙන ගොඩක් උපදේශකවරු දන්නවා ඇති. විවාහ ජීවිතවලදී නැත්නම් මේ පෞල් ජීවිතවලදී ඇති වෙන ගොඩක් ගැටලු වලට හේතුවක් වෙනවා මේ වචන භාවිතය. එහෙම නැත්නම් sannivedanය කියන එක. ඉතින් එහෙමනම් මේ sannivedanය කියන එක අපි යහපත් කරගන්න අපිට වචනය පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් මේ පෞල් ජීවිතය කිව්වහම ඇත්තටම අබු සැමදෙන්න විතරක් නෙමෙයිනේ. තව පෞලේ ගොඩක් අය ඉන්නවා. දරුවෝ ඉන්නවා, දෙමව්පියන් ඉන්නවා, මේ වගේ ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ හැම කෙනෙක් අතරම ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ මූලික මෙවලම වෙන්නේ වචන. එහෙමනම් sannivedanය. ඒතකොට මේ වචන භාවිතයෙන් අපි සිදු කරන මේ sannivedanය කොයිතරම් දුරට පරිස්සම් වෙන්න ඕනේද? විශේෂයෙන්ම හිස් වචන කියන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, කේලම් කියන්නේ නැතුව, පරුස වචන කියන්නේ නැතුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ දේ අපි ওই විදිහට සම්මා වාචා කියලා කියන්නේ නැතුව අපි මෙන්න මේ විදිහට මම කියනවා සමහර අයට. දැන් විශේෂයෙන්ම යෝලක් ඇවිල්ලා ඒගොල්ලන්ගේ අතීතයේ සිදුවීම් ගැන ගොඩක් ගැටුම් ඇති කරගන්නවා. මේ වෙනකොට ගොඩක් හඬු වෙලා තියෙනවා. ප්‍රශ්න ඇතිලා තියෙනවා. මම මේ ඇයිට යෝජනා කරන්නේ අපි අදින් පස්සේ සති දෙකක් යනකම් පහුගිය දේවල් කතා කරන්න නැතුව ඉමුද? මොකද පහුගිය දේවල් අපි දන්නවා ඒක අදාළ නැහැ. ඒකට අපි අතීතයේ දේවල් හාරවුසන්නේ අදින් පස්සේ වෙන දේවල් ගැන විතරයි අපි කතා කරන්න කියලා අපි එකඟතාවයක් ඇති කරගන්නවා. එතකොට ඒක තමයි මම අදහස් කරන්නේ හිස් වචන කතා නොකරන එක. ඒ වගේම යම්කිසි ආකාරයක ගැටුමකට ඇති වෙන එක වළක්වන්න. ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රායෝගික වැඩපිළිවෙලකින් තමයි අපි සාර්ථක පෞල් ජීවිතයක් සඳහා මඟ පෙන්ව ගන්න ඕනේ. ඉතින් අපි හිතලා බැලුවොත් එක එක කාරණයක් මම හිතන්නේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න කාලය නැහැ. මම ගොඩක්ම බලාපොරොත්තු වෙන යම් කාරණා කීපයක් ඉදිරිපත් කරලා ඔබට සාකච්ඡාවකට ආරාධනා කරන්න. එතකොට මේ විදිහට කතා කරපුවාම මේ දැන් සීලය කියලා ගත්තාම මම ඒක සම්මා වාචා. එතකොට ඊට අමතරව දැන් ඇත්තටම මෙතනින් අදහස් කරන්නේ දැන් මම කිව්වා කාමභෝගී ගිහි ජීවිතයකට සාසනික වටිනාකමක් එන්න නම් අපි මේ කියපු ආකාරයේ ශික්ෂණයකට නැත්නම් අපි හැදියාවකට යුක්ත වෙනවා. අපි කියමු මෙහෙම ඒ අඹසැමියන් අතර එහෙම නැත්නම් පවුලේ අය අතර සදාචාරය කියන එක ගොඩ නැගෙන්න ඕනේ. ඒකට සදාචාරවත් සම්බන්ධතාවයක් නැත්නම් ආචාර ධර්මානුකූල සම්බන්ධතාවයක් තුලින් තමයි මේ පෞල් ජීවිතය සාර්ථක වෙන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ සදාචාරය කියන්නේ මොකක්ද? දැන් ඒකට එක එකනට එක එක අදහස් වලට එන්න පුළුවන්. මම මෙතන අදහස් කරන්නේ විශේෂයෙන්ම අර මම කියපු ආකාරයේ සීල කියන කොටසින් අදහස් කරන ආකාරයේ හැසිරීමක් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ඒතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තටම මේ සදාචාරය කියන එක අමාරුද? එහෙම නැත්නම් ඒක වෙහෙසක්ද කියන එක. මම මේ ප්‍රශ්නෙත් ඔයගොල්ලන් අහනවා දැන් අපේ සාකච්ඡාවට පටන් ගන්න. ඇත්තටම මට හිතෙනවා ඒක වෙහෙසක් වෙන්න පුළුවන්. ඒක අමාරු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ වෙහෙස නිසා ඇතිවන සහනය ඊට වඩා වැඩි. ඒකට අපි හිතමු මේක අමාරුවෙන් හරි මේ දේ කරගෙන හිටියොත් යම් ආකාරයක අපි හිතමු අපිට සදාචාරවත් වෙන එක එහෙම නැත්නම් යම්කිසි ශික්ෂණයකින් කටයුතු කරන එක අපහසු දෙයක් කියලා සාය. මොකද අපි සාමාන්‍ය මනුස්ස ස්වභාවයේ මනස පෙළඹිලා තියෙන වැරදට පෙළඹෙන්න. එතකොට අපිට යහපතට හරවගද්දි ටිකක් අපහසුතාවයක් යම්කිසි ආකාරයක ආතතියක් නිර්මාණය වෙන්න පුළුවන් මනස තුල. හැබැයි ඒ ආතතිය හොඳක් වෙනවා එයින් ලැබෙන සහනය අනුව. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ අපි මේ කාරණා හොඳින් තේරුම් ගන්න ඕනේ. සදාචාරය නැත්නම් එහෙම නැත්නම් අපි කියන මේ ශික්ෂණය අපි තුල යහපත් ජීවිතයකට මඟ පෙන්වන වගේම ඒකෙන් ඇති කරන සංහිඳියාව එහෙම නැත්නම් ඇති කරන සහනය ඉතා විශාලයි අර ආතතියට වඩා. ඉතින් අපි හිතනවා නම් සාර්ථක පෞල් ජීවිතයක් කියලා කියන්නේ කිසිම ආතතියක් කිසිම ප්‍රශ්නයක් ඇති නොවන තත්ත්වයක් කියලා ඒකත් ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඉතින් එහෙම එකක් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකත් කියන්න ඕනේ. සමහරවිට අපි හිතනවා මානසික සෞඛ්‍ය පැත්තෙන් ගැන කතා කරද්දී ගොඩාක් වෙලාවට අපි ඒ ගැන අපේ නිර්වචන සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න එකද මානසික සෞඛ්‍ය කියන්නේ කියන එක. එහෙම අදහස් කරන්නේ නැහැ බුදුදහමෙත් මම හිතන්නේ. ඒකින් අදහස් කරන්නේත් ගොඩක් වෙලාවට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපේ ජීවිතේ යම් යම් ආතතීන් අපහසුතාවයන් දුෂ්කරතාවයන් වලට අපි මුහුණ දෙනවා ජීවිතේ. හැබැයි ඒවට සාර්ථකව මුහුණ දීම තමයි අපි අදහස් කරන්නේ සාර්ථක
පෞල් ජීවිතයක් හැටියට. එහෙම නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ගත කිරීම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කතාවට කියනවානේ අපි උඹ නොදකින් කියොත් කියාගෙන නැහැ කියලා. එහෙම වෙන්න ඕනේ කියන එක නෙමෙයි මෙතන අදහස් කරන්නේ. එහෙම සමහරට ඇති වුණත් ඒ දෙදෙනා තුළ ඇති වෙන අර මම කියපු සදාචාරවත් හැසිරීම නිසා පුද්ගලයා තුළ මේ යහපත් මට්ටම ඇති වෙනවා. විශේෂයෙන් ඒ සඳහා මම කරුණු දෙකක් කියලා අවසන් කරන්නම්. ඒ තමයි අපි තුළ තියෙන කාරුණික බව සහ කෘතඥතාව කියන ගුණාංග දෙකම මේ පුද්ගලයා තුළ තියෙන සදාචාරය එහෙම නැත්නම් යහ පැවැත්ම වෙනුවෙන් ඉතා බලපාන ප්‍රබල කාරණා දෙකක් බවට පත් වෙනවා. ඒ තමයි අපි එකිනෙකාගේ ඇති වෙන විවාහ ජීවිතයක් තුළ වෙන්න පුළුවන්, පෞල් ජීවිතයක් තුළ වෙන්න පුළුවන්, ඒ එකිනෙකා කෙරෙහි ඇති වෙන අමනාපකම්, හිත්‍රිදීම්, වේදනාවන් එහෙම නැත්නම් මදිපුංචිකම් මේ සියල්ලක්ම කාරුණිකව සලකලා ඒක උපේක්ෂාවෙන් බැහැර කරන්න පුළුවන් මට්ටමක් අපි තුල ඇති කර ගන්නවා නම් ඒක සාර්ථකත්වයකට හේතුවක් වෙනවා. ඒ නිසා කාරුණික බව කියන එක තාම වැදගත් වෙනවා සාර්ථක පෞල් ජීවිතයකට. ඒ වගේම තමයි කෘතඥතාව කියන එක. එහෙම නැත්නම් අනිත් අය හැම කෙනෙක්ම මේ පවුලේ හැම කෙනෙක්ම අද මම මේ ඉන්න තත්ත්වෙට එන්න කොයි ආකාරයෙන් දායක වෙලා තියෙනවද? ඒ අය කෙරෙහි තියෙන ඒ අවබෝධය අපි කෘතඥ කියලා කිව්වහම එතන අදහස් කරනවා කළගුණ දැනීම. ඒ වගේම කෘතවේදී බව කියන්නේ ඊට කෘතඥතාවයේ පළ කිරීම කියලා කාරණේ. එතකොට මේ තුලින් අපිට පුළුවන් ද අනිත් කෙනා කෙරෙහි ඇති කරගන්න යහපත් හැඟීමක් තුලින් අපිට අපේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න කියලා. මම හිතනවා ඔන්න ඔය මූලික කරුණු ටික තමයි මට අද ඉදිරිපත් කරන්න ඕන උනේ. අපි දැන් මම හිතනවා ඒ මම කියපු කාරණා තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් හෝ එහෙම නැත්නම් ඔබේ අදහස් එකතු කරන්න අවස්ථාව තියෙනවා කියලා. ආචාර්යතුමනි දැන් මම කැමතියි ඔබතුමාත් එක්ක කතා කරන්න. දැන් සම්මා වාචා ගැන ඔබතුමා කතා කළා. එතකොට අපි දැන් ආදරය දැන් අපි මේ මානව බැඳීම චිත්ත වේගීය බැඳීමක් විදිහට අපි දැක්කොත් ඒකෙදි කොහොමද අපි හැඟීම් අද සෙනෙහස ආදරය ඔය කියන දේවල් ටික අපි කොහොමද පෞලක කියන්නේ පෞලක දියුණුවට මේ උපයෝගී කරගන්නේ? ඉතාමත්ම වැදගත් කාරණයක්. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සාර්ථක ජීවිතයක විශේෂයෙන්ම සම්බන්ධතාවයකදී මේ චිත්ත වේගීය බැඳීම කියන එක නිසි ලෙස වටහා නොගැනීම කියන කාරණය. මොකද මම ඒක කියන්නේ දැන් අපිට මම හිතනවා අපේ පාසල් අධ්‍යාපනයේ යම් අඩුවක් තියෙනවා මේ චිත්ත වේගී අවබෝධයන් පිළිබඳ. නැත්නම් අපි කියනවා මේ අපි මේකට ඇත්තටම වචනයක් පාවිච්චි කරන ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. චිත්ත වේගීය බුද්ධිය කියලා. එතකොට මේ චිත්ත වේගීය බුද්ධිය වැඩි දියුණු කරන ආකාරයේ අධ්‍යාපනයක් නැති බවක් අපිට තියෙනවා. ඒ විශේෂයෙන්ම විවාහය ගැන කතා කරාම නැත්නම් දෙන්නෙක්ගේ එකතුවක් අමුසැමි සම්බන්ධතාවයක් කියලා කතා කරපුවාම අපිට එකපාරම මතක් වෙන්නේ ඒ දෙදෙනා අතර ඇති වෙන ලිංගික සම්බන්ධතාවය. ඉතින් මොකද ඒකට හේතුවක් වෙනවා අපිට විශේෂයෙන්ම අපි දන්නවා සෞඛ්‍ය පාඩමේදී අපිට ඉස්කෝලේදී උගන්වන්නේ මානවයාගේ ප්‍රජනනය කියලා. එතකොට මේ මානවයාගේ ප්‍රජනනය නැත්නම් ඒ වර්ගය බෝ කිරීම සඳහා ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්ගේ එකතු වීමක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි ඒ සඳහා බලපාන මානුෂීය ගුණාංග එහෙම නැත්නම් අර කියපු චිත්ත වේගීය බැඳීම් ගැන අපිට කොහෙදවත් විධිමත් ලෙස ඉගැන්වීමක් ලැබෙන්නේ නැති බවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම නව යෞවනයන් හුදෙක් ඇතිවෙන ලිංගික ආකර්ෂණයක් මත සහකරු සහකාරිය තෝරගෙන එයින් බැඳිලා කටයුතු කරනවා. ටික දවසක් යනකොට ඒ ආකර්ෂණය අඩු වෙනවා. එතකොට එයා එපා වෙනවා. අතාරින්න හිතනවා. එතකොට එහෙම හුදෙක් ආකර්ෂණයකින් ඇතිවෙච්ච සම්බන්ධතාවයක් ශක්තිමත් විවාහයක් වෙන්නේ නැහැ. ශක්තිමත් විවාහ සම්බන්ධතාවයක් ඇති වෙන්න නම් අද ගොඩක් මනෝවිද්‍යාඥයොත් මේ ගැන කතා කරන විශේෂයෙන් බටහිර මනෝවිද්‍යාඥයන් අනේකාගේ හැඟීම් තේරුම් ගැනීම, තමන්ගේ හැඟීම් තේරුම් ගැනීම, විශේෂයෙන්ම අනිත් කෙනා කෙරෙහි තියෙන ආදරය, සෙනෙහස, ගෞරවය වැනි ගුණාංග අතිශයින් වැදගත් වෙනවා සාර්ථක සම්බන්ධතාවයක් ගෙනියන්න. මේක විවාහයේ විතරක්ම නෙමෙයි ඕනෑම සම්බන්ධතාවයකට මේ අන්‍යෝන්‍ය ගෞරවය සහ ආදරය කියන එක වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා ආදරය කියන ගුණාංගයේ මානුෂීය ගුණධර්මය අපි විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ. ඉතින් අපිට ගොඩක් වෙලාවට උපදේශනෙත් සිද්ධ වෙනවා ඒ ගුණාංග ගැන විශේෂ අවධාරණයක් ඇති කරලා සේවාලාභීන්ට කියලා දෙන්න. නැත්නම් ඔවුන් මනෝවිද්‍යාත්මකව දැනුවත් කරන්න කරුණු ඇසුරෙන් කොහොමද සාර්ථකව අනිත් කෙනාගේ හැඟීම් වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක ඉතාම වැදගත් කාරණයක්. බුදුදහමෙත් දැන් විශේෂයෙන්ම සිංහාලෝවාද සූත්‍රයේ කතා කරන ඒ කරුණු වලින්
අපි මේක වැරදිට විවාහ කරන යුතුයකම් හා වගකීම් කියලා මට හිතෙන්නේ එහෙම එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ගොඩාක් වෙලාවට ඒක අපි අහපුව නැවත කියවන්න ඕනේ. එක් පාර්ශවයක් අනිත් පුද්ගලයා කෙරෙහි උපස්ථාන කරන්න ඕනේ. අනිත් පාර්ශවය ඒ සම්බන්ධයෙන් කාරුණිකව සලකන්න ඕනේ. නැත්නම් සහකම්පණයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ කියලා අදහසක් තමයි එතන කියලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි අර මේවා වැරදියට විවහාරයට ගන්නත් හොඳ නැහැ. විශේෂයෙන්ම මම හිතනවා ගොඩක් සම්බන්ධතාව ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ මේ සහකම්පනීය කාරුණික බව ආදරය සෙනෙහස වගේ වචන විවහාර කරලා තියෙනවා. විශේෂයෙන්ම මම සඳහන් කරන්නම් අංගුත්තර නිකායේ පත්තකම්ම සූත්‍රය ගත්තාම පුද්ගලයා බලාපොරොත්තු වෙන කරුණු 4ක් ගැන කියවෙනවා. හැබැයි අවසානයේදී කියනවා කරුණු 4 කියලා බුදුහාමුදුරුවෝ. පුද්ගලයා මේ කරුණු 4 බලාපොරොත්තු වෙන්නේ යම්කිසි සමාජ කණ්ඩායමක් ඇතුලේ යම්කිසි පවුලක් ඇතුලේ ආදරෙන් එකිනෙකා කෙරෙහි සෙනෙහසින් ගෞරවයෙන් කටයුතු කිරීමෙන් සිටිදී තමයි මේ දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ගොඩක් තැන්වල මේ කාරණය සෙනෙහසක නැත්නම් අර කියන අනිත් කෙනාගේ චිත්තවේගීය සම්බන්ධතාවය ගැන කතා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි කියලා. ආචාර්යතුමනි chat box එකේ අපිට ඇවිල්ලා තියෙනවා මල්ලිකා කරුණාරත්න මහත්මියගේ can I add to the point of emotional bond. දැන් අපි මේ ගැන සාකච්ඡා කරේ මේ ගැන තමයි නේද? කියන්නේ emotional දැන් මේකට වැඩිමනත් වශයෙන් දැන් ඔබතුමා කතා කරාට වැඩියෙන් විශේෂණ emotional bond කියන්නේ deep bond එක. ඒ කියන්නේ පවුලක මව සහ පියා අතර තියෙන emotional bond එක විදියට මෙතන මෙතුමිය දකින්නේ ඒකද කියන එක ගැන ඔබතුමා පොඩි පැහැදිලි කිරීමක් කරොත්. ඔව්. අනිවාර්යයෙන්ම. ඇත්තටම ඒ චිත්තවේගීය බැඳීම කියන එක ඊටාම වැදගත්. මොකද මේ ඒක තමයි මම කතා කරේ. කියන්නේ අපි දන්නවා ගොඩක් වෙලාවට දැන් ඔය මේ ගැන කතා කරද්දී ඔය ආදරය සම්බන්ධයෙන් කතා කරන අදහස් දක්වපු ගොඩක් මනෝවිද්‍යාඥයන් කියලා දෙනවා. අපි අහලා තියෙනවා මේ ලව් ට්‍රයැන්ගල් කියලා එකක් තියෙනවා. ආදර ත්‍රිකෝණය කියලා. ඒකේ කතා කරන විශේෂයෙන්ම මේ කමිට්මන්ට් එක, ඒ වගේම ඉන්ටිමසි සහ මේ ලව් කියන එක. ඒ කියන්නේ මේ මොකද පැෂන් කියන එක. ඒ කියන්නේ කැමැත්තක් තියෙන්න ඕනේ, ඒ වගේම කැපවීමක් තියෙන්න ඕනේ, ඒ වගේම චිත්තවේගී බැඳීමක් තියෙන්න ඕනේ. ඒතර මේ තුනම තුලින් තමයි ඇත්තටම සාර්ථක සම්බන්ධතාවය ගොඩනගන්නේ. ඉතින් ඇත්තටම මේ නූතන මනෝවිද්‍යාඥයන් කතා කරන මේ සෑම සංකල්පයක්ම පාහේ සහ ඊටත් වඩා ගැඹුරින් මට හිතෙනවා බුදුදහමේ කතා කරලා තියෙනවා. අපි ඒ ගැන ඊට වඩා විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ කියලා. මට පුළුවන් ද මාලති අදහසක් ඉදිරිපත් කරන්න මේ මේ සාකච්ඡාව ඉතාම මේ හොඳ ප්‍රවේශයක් ලැබුණ කියලා. විශේෂයෙන්ම මේ ආචාර්ය සුරංග මුලදිම සඳහන් කළා මේ බුදුදහමට මේ විවාහය වගේ දේවල් ගැන මොනවද කියන්න තියෙන මේ පුළුල් කාරණය ගැන සඳහන් කළා. ඇත්තෙන්ම මේ විශේෂයෙන්ම මේ බුදුදහමට මේ පිළිබඳව කියන්න තියෙන්නේ මොකක්ද කියන එක ගැන හිතනකොට විශේෂයෙන්ම වර්තමානයේ මේ දවස්වල අපේ මේ සමාජ මාධ්‍ය වැනි හැම එකම මට පේන දේ තමයි බුදුදහම කියලා පෙන්වන්න හදන්නේ අතිශයින්ම එක පැත්තකට බර වුණු ජීවිතේ මරණය, ජීවිතේ අසුභය, ජීවිතේ අනිත්‍යතාව කොයි වෙලාවෙන් මැරෙනවද කියලා දන්නේ නැහැ කියන වාගේ කොටින්ම සමාජයේ ආතතිය ඇති කරන දේවල් තමයි බුදුදහම කියලා සමාජ මාධ්‍යවල දකින්නේ. ඉතින් මම හිතනවා සුරංග මේක මම හිතන්නේ මේ විද්වත් විශාල පිරිසක් සහභාගී වෙන බව මට පේනවා. මේක අපි මේ බෞද්ධයෝ ටිකක් ගැඹුරෙන් කල්පනා කරන්න ඕන, විශේෂයෙන්ම ශ්‍රී ලංකා වාසී බෞද්ධයෝ. දැන් ඔබ ඒ වගේ මිතාම වටිනා අදහසක් ප්‍රකාශ කළා මේ පෞල් ජීවිතයකට දැන් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට. ඉතින් මට තියෙන එක ගැටලුවක් තමයි මේ ගිහි ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට මේ මරණය නැත්තම් කොයිලාව යන්න වෙයිද කියන එක මේකද බුද්ධාගමේ නාමයෙන් ඔළුවට දාන්න ඕන, එහෙම නැත්තම් ජීවත් වෙන්න උදව්වක් කරන එකද මේ වෙලාවේ කරන්න ඕන කියන කාරණය මම හිතන්නේ මට අතිශයින්ම ප්‍රබල විදියට දැන් ඔබේ සාකච්ඡාව තුලනොත් මට මතුවුණා. ඉතින් ඒ කමෙන්ට් එකත් විස්තර එක්කම මම කියන්න කැමතියි මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, ඉමෝෂනල් බොන්ඩ් වගේ ඒ කියන්නේ චිත්තවේගීය කරුණු පිළිබඳව කතා කරනකොට අත් වශයෙන්ම ඇයි මේ අපි බුදුදහමේ තියෙන මෛත්‍රී භාවනාව ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි මේ කරුණාව කරන විදිහ ගැන මිනිස්සුන්ට කියා දෙන්න බැරි? මම ඊයේ පහුගිය දවස්වල මම මේ පොතක් කියවමින් ඉන්නවා, මේ අතිශයින් හොඳ පොතක් කියලා මම හිතනවා The Science of Meditation කියලා. බොහොම සුප්‍රකට ඩැනියල් ගෝල්ඩ්මන් සහ රිචඩ් ඩේවිඩ්සන් කියන දෙන්න ලියාපු. ඒක එක තැනක විස්තර කරනවා පුංචි මේ පෙරපාසල් දරුවන්ට
මං හිතන්නේ ඇමරිකාවේ හරි යුරෝපීය රටක මේ කරුණාව ගැන උගන්වන විදිය. එතකොට ඒ කියන්නේ ඒක මේ බෞද්ධ නාමයෙන් නෙවෙයි. නමුත් කරුණාවෙන් කොහොමද තමන්ගේ ළඟ ඉන්න අනිත් එක්කෙනාට සලකන්නේ? මේ උගන්වන්නේ අවුරුදු 4. 3.5 ළමයින්ට. ඉතින් මං හිතන්නේ ආචාර්ය සුරංග අතිශයින් වැදගත් කාරණයක් මෙතනදී මතු කළා. බුද්ධ ආගමේ නාමයෙන් අපි මොකද්ද ඉදිරිපත් කරන්න ඕන? බුද්ධ ආගමේ නාමයෙන් ඒ කියන්නේ මං කියන්නේ මරණානුස්මතියේදී මේ ඔක්කොම අවශ්‍යයි. නමුත් ඒ හැම දෙයකින්ම දෙන්න ඕන ජීවිතය පිළිබඳ එක්තරා විදියක සාධනීය ආකල්පයක්. එහෙම නැත්තම් මට හිතෙනවා සුරංග අද අපේ සමාජයේ විශාල තරුණ පිරිසක් සහ වැඩිහිටි පිරිසක් ඉන්නවා අතරමං වෙච්ච. ඒ අතරමං වෙලා තියෙන්නේ ධර්මය වැරදි අවධාරණයකින් ඉදිරිපත් කරලා තියෙන නිසා. ඉතින් අපි මම හිතන්නේ ඔබේ සාකච්ඡා මම ඉතාම අගයනවා මේ අපිට මේ කාරුණික භාවය. දැන් ඔබ කරුණු දෙකක් සඳහන් කරා. කෘතඥතාව. ඇයි අපිට දැන් භාවනාවක් උගන්වන්න බැරි කෘතඥතාව ගැන? දරුවෙකුට අම්මා තේක හදන් එනකොට ඒක තමන්ගේ අම්මා තේක හදන් ආවත් කෘතඥව පිළිගන්න බැරි. ස්වාම පුරුෂයෙකුට භාර්යාව තේකක් හදලා දෙනකොට රෙද්දක් හොදලා දෙනකොට නැත්නම් ස්වාම පුරුෂයා ගිහිල්ලා කුණු එක අරන් දානකොට ඒ වගේ අපේ එදිනදා ජීවිතේ කරන දේවල් වලදී ඒ කෘතඥතාව කියන එක එන්නේ නැත්තේ. ඒක නිසා ආචාර්ය සුරංග මං හිතනවා මේ ධර්මයේ කියලා අපි කරන අවධාරණය ගැන මම දන්නේ මට මේ සමාජ මාධ්‍ය දිහා බැලුවම ලොකු ගැටලුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම සර් මම හිතන්නේ සර්ත් එක්ක මම 100% එකඟ වෙනවා ඒ කාරණාත් එක්ක. මොකද මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන්ම දැන් ඔය කෘතඥතාව වගේ දේවල් සර් ඩැනියල් ගෝල්මන් ගැන කිව්වහම මතක් වුණේ මට ඇත්තටම එතුමා තමයි ඔය ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් ගැන විශේෂයෙන් කතා කරලා තියෙනවා බටහිර ලෝකයට. මොකද ඔවුන් දැක්කා විශේෂයෙන් හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ විශ්වවිද්‍යාල වලින් බිහි වෙන විද්‍යාර්ථීන් එහෙම නැත්නම් ඒ බිහි වෙන අය අවසානයේදී ඔවුන්ට හාඩ් ස්කිල්ස් තියෙනවා. නමුත් මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් නැත්නම් ඔවුන්ගේ IQ මට්ටම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. හැබැයි ඔවුන්ගේ EQ මට්ටමේ අඩුවක් තියෙනවා බව මීට වසර 10කට 20කට කලින් 10කට 20කට 30කට කලින් ඔවුන් කල්පනා කරා. ඒ නිසා විශේෂයෙන්ම ඩැනියල් ගෝල්මන්ගේ ඉගැන්වීම් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ ගැන කතා කරන්න. ඉතින් ඇත්තටම මේ ගැන ගොඩක් බුදුදහමේ කතා කරනවා. සර් කිව්වාගේ කාරුණික බව, කෘතඥතාව වගේ දේවල්. මොකද අපි දන්නවා අද වෙනකොට මම මේ කාරණා ඔක්කොම ඉදිරිපත් කරේ ඇත්තටම මට යොමු වෙන ගැටලු ගැන චුට්ටක් හිතලා බැලුවාම අපිට කියන එකක් තමයි එයා මොනවද මං වෙනුවෙන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් දෙමව්පියෝ මොනවද අපි වෙනුවෙන් කරලා තියෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් එතනම ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට ඒක දැනෙන්නේ නැහැ. සමහර විට මට හිතෙනවා කෘතවේදී බව කියන එක ඇති වෙන්නේ ඒක දැන ගැනීමෙන් කියලා. ඒ කියන්නේ අපිට කෘතඥතාවය කෘතඥ මම හිතන්නේ සර් ඒක නිවැරදි කරයි මට තේරෙනවා. ඒ කියන්නේ එතන දැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කියන්නේ දන්නවද මේක මට කළාද කියලා. ඒ කියන්නේ මට මොනවද කළේ කියන එක. එතකොට මේ කෘතඥතාව කියන්නේ මම දකින්නේ ප්‍රතිඋපකාරයකට එහා ගියපු ලොකු අදහසක් එතන තියෙන. එහෙම නැතුව නිකන් මේ කෙනෙකුට අර කරපු දෙයට උදව්වක් කරනවා වගේ අදහසට වඩා දෙයක්. අපි වෙනුවෙන් බොහෝ දෙනෙක් කැපකිරීම කරලා තියෙනවා. මම හිතන්නේ බෞද්ධ ආభాෂය ලැබපු ජපානයේ වගේ රටවල් වල වචනයක් පාවිච්චි කරනවා තමන් කන්න කෑම එක ගන්නකොට සහ කාලේ ඉවරුනහම පාවිච්චි කරන වචන දෙක. ඉතින් ඔවුන් කියන්නේ ඔවුන්ට කෘතඥ වෙනවා මේ ආහාරය මට අද ලැබෙන්න සලස්සපු දායක වෙච්ච ගොවියාගේ ඉඳන් ප්‍රවාහනය කරපු අයගේ ඉඳන් උයලා පිහලා දුන්න කෙනාගේ දක්වාටම හැමෝටම කෘතඥ වෙන ස්වභාවයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ තුල. ඉතින් අපිට අපේ ප්‍රත්‍යවේක්ෂාව තුල අපි ඒකත් එක්ක මේ ඒ වගේ ಗುಣධර්ම අපිට කුඩා කාලේ දරුවන්ට අපි දන්නවා සිල් ගත්තාම සමහර ලාවට පොඩි කාලේ ළමයිට මේවා පුරුදු කරනවා. දැන් ඒවත් අපි ක්‍රමයෙන් ඈත්ලා යනවා. ඉතින් මං හිතන්නේ එහෙම වැඩ පිළිවෙලක් අපේ තිබුණා. ඒකට මේ කෘතඥතාව කියන එක නම් මං හිතනවා ඊටාම වැදගත් සමාජ සම්බන්ධතා සාර්ථක ගෙනියන්න. මොකද අපිට අපි දන්නවා බුදුදහමේ සඳහන් කරලා තියෙනවා අපි කැමැති අපිව අගය කිරීමට ලක් වෙනවට. ඒ අගයීම කියන එක ඉතාම වැදගත්. විලියම් ජේම්ස් මනෝවිද්‍යාඥයා කියනවා මගේ පරම්පරාවේ මම හොයාගත්ත වැදගත්ම දේ තමයි මිනිස්සු අනිත් කෙනා තමන්ව අගය කරනවට තියෙන කැමැත්ත කියන එක. ඒ නිසා විලියම් ජේම්ස් තුමත් විශේෂයෙන් බුදුදහම පවා අධ්‍යයනය කරපු කෙනෙක් මම ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් එවැනි අය පවා කියලා තියෙනවා මේ අගය කිරීම කියන. ඒ නිසා අර ඒ කෘතඥතාවය පළ කිරීම හරහා ලැබෙන ධනාත්මක දිරිගැන්වීම අතිශයින් වැදගත් ඒ දේ කරගෙන යන්න. දැන් අපි දන්නවා අම්මා කෙනෙක් ගත්තොත් අපේ පවුලක ඉතා විශාල වශයෙන් කැපකිරීම කරන පවුල වෙනුවෙන්. හැබැයි ඒකට සමහර විට ඇගීමක් ලැබෙන්නේ නැහැ වචනකින්වත්. එතකොට ඔවුන් වෙහෙසටපත් වෙන්නේ ඒක නැති වුණාම. ඉතින් නිසි ඇගීමක් නිසි කෘතඥතාවක් පවුලෙන් හිමි වෙනවා නම් ඔවුන් කොච්චර වැඩ කරත් වෙහෙසටපත් වෙන්නේ නැහැ.
ඔවුන් අවසානයේ ડિප්‍රෙෂන් වලට පත් වෙන්නේ. මම කාලයක් පත්තරයකට ආටිකල් එකක් ලිව්වා මව්වරු කොයිතරම් අපේ රටේ විෂාදයට ලක් වෙනවද කියලා. ඔවුන් විෂාදයට ලක් වුණාම අවසානයේ ගොඩක් දෙනෙක් තීරණය කරන්නේ එහෙනම් එක්කෝ පන්සලට ගිහිල්ලා අන්තිම කාලේ ඉන්න ඕනේ නැත්නම් මේව අතහැරලා ගිහිල්ලා මහාන වෙන්න ඕනේ කියන තැනටපත් වෙනවා. ඉතින් ඒක නෙමෙයි අපේ පෞලක් ජීවිතකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ එහෙම කලකිරීමක් නෙමෙයි අපි උගන්වපු. ඉතින් මම හිතනවා මේ විෂාදයටපත් වුණාම කලකිරීමටපත් වෙන එක සමහර ලාවට පහසුවෙන් සිද්ධ වෙන දෙයක්. ඉතින් සර් කිව්වා වගේ අපි බෞද්ධ කියන්නේ මේ තවදුරටත් මේ කලකිරීම වැඩි කරන්න. එහෙම නැත්නම් මේ විෂාදය නිසා ඇතිවන කලකිරීම වැඩි කරන්න අපි කටයුතු කළ යුතු නැහැ. ඔවුන් විශාල වශයෙන් මානසික රෝගීන් බවට පත් වෙනවා අපි කරන සමහර වැරදි ව්‍යවහාරයන් නිසා විශේෂයෙන්ම බුදුදහම යොදාගෙන. ඉතින් මට ඕනුනේ ඒකයි එහෙම නෙමෙයි කියලා කියන්නේ. ඇත්තටම අද අපිට තියෙන කාලයත් එක්ක ගොඩාක් කතා කරන්න අවශ්‍ය නැහැ. මම හිතුවේ නිකන් කරුණු වශයෙන් ඉදිරිපත් කරන්න ඔබට ඒ අදහස් සාකච්ඡාවට එහෙම නැත්නම් ඔබට ඇති කරන්න තමයි මට ඕනුනේ. ඉතින් ඇත්තටම මල්ලිකා කරුණාරත්න මහත්මිය මම හිතන්නේ අදහස ප්‍රකාශ කරන්න මහන්සි ගන්නවා. ඉතින් මේ අපේ සම්පත්දායකවරියක් විදිහට කලින් සහභාගී වෙන මම කැමැති මාලතී මල්ලිකා කරුණාරත්න මහත්මියට ඔබ අවස්ථාවක් දෙනවා නම් අදහසක් ප්‍රකාශ කරන්න. ඔව් එතුමිය කීප සැරයක්ම මහන්සි අරගෙන තිබුණා මේක අපිව අමතන්න. නමුත් මයික් එකේ ප්‍රශ්නයක් ගැන තියෙනවා කියලා. කොසල අපිට පුළුවන් ද කරුණාරත්න මහත්මිය සම්බන්ධ කරගන්න? අපි නේද මේ අවස්ථාවේ හැටියට නේද අපේ කාල වේලාවත් එක්ක මම හිතනවා නේද අදහස් දක්වන්න කියලා මේ chat box එක කරහා මේ අවස්ථාවේ අදහස් දක්වන හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේ හරි කමන්න සූසු විදියකට කරමු. මම පුද්ගලික පොදුවේ හැමෝටම පොඩි අදහසක් දක්වන්න කැමතියි. මේ SLT link වැඩ මේ මෙවලම හරහා ඔබ සම්බන්ධ වෙනවා නම් ඔබට වාචිකව අදහස් දක්වන්න පුළුවන්. මෙම වැඩසටහනට ලොග් වෙනකොට සම්බන්ධ වෙනකොට mic on දැන් මෝඩ් එක ඔස්සේ සම්බන්ධ වෙනවා නම් එහෙම නැති වුණොත් එහෙම ආපහු ලොග් ඔෆ් වෙලා තමයි mic එක on කරගෙන තමයි ආපහු මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕනේ. වාචිකව අදහස් ඉදිරිපත් කරනවා නම් එම පණිවිඩය මම ඔබ සැමටම දෙනවා. මම හිතනවා ඔබ සැම අපිත් එක්ක හැමදාම රැඳී සිටිනවා කියලා. ඊගා වැඩසටහනටත් සම්බන්ධ වෙනට එන්නේ ක්‍රමයට සම්බන්ධ වෙනවා නම් ඔබගේ අදහස් ඍජුවම අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අදට අපිට මේ chat box එක හරහා ඔබට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් සුරංග අමරකෝන් මහතාට, ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශකවරයාට. මම එමුණ නැවතත් සුරංග සර්ට යොමු වෙමු. අපි මල්ලිකා කරුණාරත්න මහත්මිය මම හිතන අදහසක් ඉදිරිපත් කරයි chat box එක හරහා. අපේ සහභාගී වෙලා ඉන්න උපදේශක උපදේශිකාවන් ඉන්නවා. මම හිතනවා සුරංගසර්ගෙන් එයාලට මොන හරි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කරන්න ඕනි නම් සහ මොන හරි දැනගන්න ඕන නම් කතා කරන්න පුළුවන් කියලා මේ වෙලාවේ. ඔව් chat box හරහා හෝ අර කෝසල කිව්වා වාගේ mics on කරලා එහෙම කරන්න පුළුවන් නම් මට හිතෙනවා වඩාත් හොඳ අදහසක් අපේ සර්ගෙන් දැනගන්න පුළුවන් වෙයි කියලා. අපේ ආචාර්යතුමාගෙන් මටත් ගැටලුවක් තියෙනවා අහන්න. මම කල්පනා කරේ දැන් සාර්ථක පෞල් ජීවිතයක් කියවම අපි ගෙදර ඉන්නකොට නිතරම මේ අඩදම්බර ඇති වෙනවා. වාචිකව මේ අඩදම්බර ඇති වෙනවා. මේ වගේ අවස්ථාවලදී අපි මේ බෞද්ධයෙකු විදිහට කොහොමද මුහුණ දෙන්න ඕනේ මේවා වළක්වා ගන්නත් බෑ. සමහරට අපේ අතින් අත්වැරදීම් වෙනවා, වචන වැරදෙනවා. සමහරට මේ වගේ වෙලාවකදී ප්‍රශ්නේ දුරද කියන්නේ නැතුව කොහොමද අපි වඩා හොඳ සාර්ථක විදිහට මේක ගැටලු निराකරණය කරගන්නේ? ඔව් ඇත්තටම මම හිතන්නේ ගොඩක් වෙලාවට අපිට උපදේශනයේදී යොමු වෙන ගැටලුවක් මම උදාහරණයක් අරන් කිව්වොත් දැන් එක යුවලක් සම්බන්ධ වුණා ඒ කියන එකක් තමයි මේ ඒ බිරිඳ කියනවා Tamanට හරිම කරදරයි Tamanගේ ස්වාම පුරුෂයාගේ ඥාතීන්ගෙන් කියලා. එතකොට කරදරයි කියලා කියන්නේ ඒ අය තමන්ට නිදහසේ ඉන්න දෙන්නේ තමන්ගේ හැම දෙයකටම මැදිහත් වෙනවා කියලා. ඉතින් එතකොට මේ කාරණා වලට ස්වාමිපුරුෂයා ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා අය චෝදනා කරනවා. ඒවට කතා කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපි ගත්තාම ඒ දෙන අතර දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ගැටලු ඇති වෙනවා. දරුවොත් ඉන්නවා අයයට. නමුත් මෙතනදී වැදගත් දේ තමයි අපි ප්‍රශ්නය අඳුනගන්න එක මුලින්ම. මොකක්ද කියලා. දැන් අපි සමහර වෙලාවට බහින් බස් වෙන්න ගත්තාම සිද්ධ වෙන දෙයක් තමයි එක දිගටම කතා කරගෙන යනවා. එකිනෙකාට චෝදනා කරනවා. එතකොට මේ චෝදනා කරන්න ගත්තාම ඔයා මෙහෙමයි ඔයා මෙහෙම කරන්නේ මට කියලා අපි එහෙම කියන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ ආපු විරෝධතාවයට ප්‍රතිවිරෝධතාවයක් තමයි ඇති වෙන්නේ. මෙන්න මේ කාරණේ අපි
තේරුම් කරගන්න ඕනේ ඇත්තටම අපි අතර ගැටුම් ඇති වෙන්නේ ඇයි? ගැටුම් ඇති වෙන්න හේතුවක් තමයි අපි අනිත් කෙනාගේ වැරදි දකින්න අපි හැම විටම උත්සාහ කරනවා. එහෙම නැත්නම් එයාව නිවැරදි කරගන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් එතනදී ගොඩක් වෙලාවට ගැටලු ඇති වෙනවා. සමහර ලාවට එහෙම කියලා බැරි තැන නිහඬව ඉන්න පටන් ගන්නවා. ඒකත් සමහර ලාවට සම්බන්ධතාවයට හේතුවක් වෙනවා. ඉතින් මේ සඳහා හොඳම දේ තමයි මම යෝජනා කරන්නේ කෝසලහ ප්‍රශ්නෙට අපිට හැමෝටම වැදගත් යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙනකොට ඒ ගැන කතා කරන්න වෙලාවක් වෙන් කරගන්න. ඒක ඉතාම ප්‍රායෝගික ක්‍රමයක්. වෙලාවක් වෙන් කරගත්තාම මොනවා හරි දිගින් දිගට ඇති වෙන ප්‍රශ්නයක් අපි තුමු පෞද්ගලික ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන් ඥාතීන් සම්බන්ධ අපි කියන ඉන්ලෝස් ලාගේ ප්‍රශ්න එතකොට ඒ වගේ මොනවා හරි ප්‍රශ්න ඇති වෙනවා නම් අනිත් අයගේ දේවල් අපි අර කියපු වෙලාවට කතා කරමු කියලා කියන්නේ. ඒක ඉතාම සාර්ථක ක්‍රමයක්. එතකොට ඒ සිදුවීමට අදාළ අර අපේ තියෙන ආවේග ටික නැත්නම් අපේ තියෙන තරහා වෛරය ඊර්ෂ්‍යාව වගේ ආවේග අඩු වෙලා ප්‍රශ්නේ විතරක් කතා කරන්න පුළුවන් මට්ටමට ඒක එනවා. එහෙම නැති වුණාම වෙන්නේ අපිට හැම වෙලේම යම් දෙයක් ආපහු අපිට ඇති වෙන හිතේ කෝපයක්, ක්‍රෝධයක්, වෛරයක්, තරහක් ඇති වෙන්නේ. එතකොට ඒක තමයි වැඩ කරන්නේ. එතකොට අර සිද්ධිය යටපත් වෙලා අර වෛරය, කෝපය, ක්‍රෝධය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකට ඉඩ දෙන්න එපා. ඒකට ඇත්තටම ඊටාම මේ සතිමත් බව කියලා අපි උගන්වන මානසික தත්ත්වය ඊටාම වැදගත් වෙනවා ඒක පුහුණු කරන්න. ඒ නිසා අපි ඔය මයින්ඩ්ෆුල්නස් කියලා උගන්වන අපි අර මම කියපු සීල සමාධි ප්‍රඥා කියපු කරුණුනේ සමාධි කියන අවස්ථාව අපිට ඇත්තටම දිගට කතා කරන්න කාලය නැහැ. නමුත් ඒ සමාධි කියන එකෙන් අපි උගන්වන්නේ යන්නේ ඒක. ඒ කියන්නේ යම්කිසි නිදහසේ විනාඩි 10ක් අරගෙන හිතලා බලන්න දවසකට අපේ හිතේ මොනවද මට අද මම තරහින් වැඩ කරපු අවස්ථා මොනවද මගේ තියෙන ඊර්ෂ්‍යාව මොනවද වෛරය මොනවද ඒ වගේ මම ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කළේ අවස්ථා මොනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන් විනාඩි 10ක් ඇති හොඳට මේකට හිතලා බලන්න පුළුවන් නම් අපිට අර කරුණාව මෛත්‍රිය වගේ දේවල් වැඩි කරගන්න පුළුවන්. එතකොට දැන් ඊයේ දවසේ මම ඔය කිව්වා වගේ බහින් බස්සීමක් සිද්ධ වුණා නම් මම අතින් ඒකට මම කොහොමද එතන වැඩ කරේ මගේ ඊර්ෂ්‍යාවද වැඩ කරේ වෛරයද කේන්තියද ආශාවද මොකක්ද වැඩ කරේ මගේ තියෙන ලෝභකම නිසාද මම එහෙම කතා කරේ කියලා හිතලා බලන්න පුළුවන්. ඊට පස්සේ මට තේරෙනවා නම් මම ඊයේ දවසේ කරපු හොඳ වැඩවලින් මම එතන ඒක කාරුණිකව සලකලා තියෙනවා. මම කරුණාවෙන් කතා කරලා තියෙනවා යාට. යම් දෙයක් පෙන්වලා දෙද්දි මම ඊටාම කාරුණිකව යාට පැහැදිලි කරලා තියෙනවා. අන්න එහෙම හිතුවහම ඒ අවස්ථාව අපිට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අන්න ඒකයි වෙන්නේ. දැන් අපි තුල වල්පැල සහ මල්පැල කියන දෙකම තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ පාත්තියේ තියෙන වල්පැල ගලවලා දාලා ඊර්ෂ්‍යාව වෛරය කොහොමද වල්පැල ගලවලා මල්පැල වලට සාත්තු කරන්න ඒක ඉතාල හොඳ වෙනවා. ඉතින් මල්පැල විතරක් ගලවලා හරියන්නේත් නැහැ. මල්පැල වලට සාතු කරන උතර මල වැඩෙනවා. ඉතින් ඒ නිසා අපේ තුල තියෙන ගුඩාවට තියෙන මේ යහපත් ගුණාංග. හිතන්නකෝ අපි ළඟ තියෙන චූට්ටක් කරුණාව කියලා නැත්නම් පොඩි කරුණාවක් කියලා, පොඩි මෛත්‍රියක් කියලා. අන්නේ පුංචි අපි කියමු ඒක වැඩෙන්න පුළුවන්. පුංචි පැලයක් වගේ. ඉතින් ඒ නිසා අපි බෞද්ධ සමාජයට මඟ පෙන්වන්න ඕනේ අපේ සමාජය තුළ මෙන්න මේවා වැඩි දියුණු කරගන්න, අවස්ථාවක් කරගන්න. ඉතින් ඒ නිසා දැන් මට අවස්ථාවක් තියෙනවා නම් ඉවසීම පුරුදු කරන්න. මට අවස්ථාවක් තියෙනවා නම් කරුණාව පුරුදු කරන්න. ඔබට කරදරකාරී කවුරු හරි සමාජයේ ඉන්නවා නම් පවුලේ ඉන්නවා නම් ඒක අවස්ථාවක් කරගන්න ඔබගේ සමහර ගුණාංග පුරුදු කරගන්න. නැත්නම් වැඩි දියුණු කරන්න. මේවා පුරුදු පුහුණු කරන්නේ නැතුව නම් අපිට ප්‍රායෝගිකව ගන්න බෑ. මොකද අපි ගොඩාක් දෙනෙක් කල්පනා කරනවා මගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි සර් මට හරියට තරහ යනවා මම මොකද කරන්න ඕනේ කියලා. ඉතින් මම හැම වෙලේම යෝජනා කරන්නේ ඔබට තරහ යනවා නම් ඔබ මෛත්‍රිය පුරුදු කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට හදිසි යම්කිසි දැන් අපි හිතමු ගෙදර ඉස්සරහා වාහනයක් තියෙනවා කෙනෙකුට අමාරු වෙනවා ඔබට ඒ වාහනේ අරන් යන්න බෑ ලෙඩා අමාරු නා කියලා. අරන් යන්න ඔබ වාහනේ කලින් පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ වාහනේ අරන් යන්න බෑ. ඔබට ඩ්‍රයිවිං පුරුදු වෙන්න ලෙඩා අරන් යන්න එකපාර කරන්න බෑ. ඒ වගේ ඔබ පොඩි වෙලාවක් අරගෙන ජීවිතේ දවසකට විනාඩි 10ක් අරන් මෛත්‍රිය කියන එක ප්‍රගුණ කරලා තියෙනවා නම් කරුණාව කියන එක ප්‍රගුණ කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ අවස්ථාව ගැන සැලකිල්ලක් දක්වලා දෙනවා නම් පුංචි වෙලාවකදී හරි ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුලින් තමයි ඔය කියන බහින් බස්සීම් සුළුසුළු අමනාපකම් වගේ දේවල් අවම කරගන්න පුළුවන්. ඒක ඊටාම සාර්ථක ක්‍රමයක්. මම මේක කියන්නේ සේවාලාභීන් සමග කටයුතු කරද්දී මම මේවා යෝජනා කරලා වුන් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට වරදක් පෙන්ලා දෙන්න උනත් පුළුවන්. අපි අර කිව්වාගේ ඇගීමක් කරලා ඉස්සෙල්ලා. අපි ඔබ යගේ කළා ඔයා මේ වැඩේ හරිම ලස්සනට කළා දෙන්න මම හරි කැමතියි ඔයාගේ වැඩේට. ඒ වුණාට මම කැමති නැහැ මෙන්න මේ දේ වෙනවට. මම දන්නවා යාට ඒක නැති කරගන්න පුළුවන් වෙයි කියලා. අන්න ඒ විදිහට අපිට ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන් නම් ඊටාම සාර්ථකයි. බහින් බස්සීම් වැරදි පෙන්වලා දීම් වගේ දේවල් වලදී ගැටුමකට නොයා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ස්තුතියි සර්. මම මේ අපේ කාලය කොහොමද කෝසල තව ප්‍රශ්නයක් මේම අපි තව අපිට නේද විනාඩි 3-4ක් නේද අපිට ගන්න පුළුවන් වැඩසටහන අවසන් වෙනවා. අවසන් වශයෙන් අපි හිතුවොත් දැන් මේ අපි ගෙවන්නේ ඉතාම අසීරු කාලයක් නේ. මේ කාලයේද මේ පෞල් සම්බන්ධතාවය අපි දැන් ගෙදර කැමති නැති අය කැමති අය හැමෝම එකතු වෙලා ඉන්නේ. එතකොට සමහර වෙලාවට ඒකට පෞල් සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න අපි කොහොමද මේ වෙලාවේ අපි ක්‍රියා කරන්න ඕනේ කියන එක. ඔව්.
ඇතරම ඒකත් මම කැමති අපි අර ඉස්සලා කතා කරපු විශේෂයෙන්ම අසංගසවත් මතු කරපු කාරණාත් එක්ක මේ අර චිත්තවේගීය බැඳීම කියන කාරණයෙන්ම අවසන් කරන්න. මොකද අපිට ගොඩාක් අලුත් කරුණු කතා කරත් කාල වේලා නැති නිසා පැහැදිලි කරන්න. විශේෂයෙන්ම අපි තුළ ඇති කරගන්න මේ මෛත්‍රිය, කරුණාව වගේ ගුණාංග ඉතා හොඳින් පුහුණු කරන්න අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන කියලා මට නම් හිතෙන්නේ. මොකද අපි හැමෝම ගෙදරට කොටු වෙලා ඉන්නවා, ගෙදරට සීමා වෙලා ඉන්නවා. එතකොට අපි වෙනදාට වඩා අපි වෙනදා සමහරට වෙනත් රැකියාවන් සඳහා වෘත්තීන් සඳහා බැහැරට ගියා. අද වෙනකොට ගෙදර හැමෝම එකට ඉන්නවා. එතකොට හැමෝම එකට ඉන්නකොට අපි හිතන තරම් සතුටුදායක සාමකාමී පරිසරයක් නැහැ කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. අපිට වාර්තා වෙන්නේ, අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් ඒකට හේතුව අපි සමහර විට එක එකනාව රුස්සන්නේ නැහැ. එක එකනාව අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. සමහර අය අපි ගමේ භාෂාවෙන් කියනවා සමහරු කියන කරනවා අපිට දිරවන්නේ. ඉතින් එහෙම වුණාම අපි කොහොමද කටයුතු කරන්නේ? අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපි හිතන්නේ සතුටින් ඉන්න නම් අපිට හැම කෙනෙක්ම අපිට කැමති වෙන්න ඕනේවත් අනිත් අයගේ හැම දෙයකටම අපි කැමති වෙන්න ඕනවත් කියලා එකක් නැහැ. මිනිස්සු විවිධයි. ඒ විවිධත්වය තේරුම් ගන්න ඕනේ. එතකොට එක එකනාගේ අපේක්ෂාවන් වෙනස්. එකම පවුලක අය වුණත්, දරුවෝ අතර වුණත් රුචි අරුචිකම් බලාපොරොත්තු අපේක්ෂාවන් වෙනස්. එතකොට ඔවුන්ට එක එක අරමුණු තියෙනවා. හැබැයි පවුලක් හැටියට කටයුතු කරද්දී හැම කෙනෙකුටම කිසියම් තමන්ගේ දායකත්වයක් තියෙනවා තමන්ගේ පවුල වෙනුවෙන්. ඒ දායකත්වය නොපිරිහෙලා ලබා දෙන්න ඕනේ. මට පවුලයත් එක්ක එයාලත් එක්ක ගැටුම් ඇති වෙන නිසා මම පැත්තකට වෙනවා කියලා පැත්තකට වීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක සාර්ථකත්වයක් නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම අපි අර කිව්වා වගේ පාසල් අධ්‍යාපනයෙන් දහම් පාසල් තුලින් කුඩා කාලෙන් දරුවන්ට උගන්වන්න ඕන දේ තමයි කොහොමද අපි අනිත් අයත් එක්ක සාර්ථකව කටයුතු කරන්නේ. අනිත් පුද්ගලයන් එක්ක කටයුතු කරන්නේ. ඉතින් මේක දෙන්න පුළුවන් හොඳම තැන තමයි පවුල කියලා කියන්නේ. අම්මා තාත්තා ප්‍රශ්නයක් වුණාම ඒ ප්‍රශ්නේ සඳහන් භාවිතා කරන්නේ ප්‍රචණ්ඩත්වය නම් බහිම්බත් වීම නම් රණ්ඩු වීම නම් ඒවා අපි තලකන්නේ ප්‍රචණ්ඩත්වයක් විදිහට. ප්‍රචණ්ඩත්වය කියන්නේ අනිත් කෙනාට හෝ Tamanට හානි කරාක කටයුතු කරනවා නම් ඒක ප්‍රචණ්ඩත්වයක්. ඒ නිසා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නම් අපි දකින්නේ ඒ දරුවා ඉගෙන ගන්නෙත් ඒකමයි. ඉතින් ඒ නිසා අම්මා තාත්තට පුළුවන් නම් නිදහසේ ඉඳගෙන පොඩ්ඩක් කතා කරන්න. එළියට ගිහිල්ලා පුටුවක් තියාගෙන පුටු දෙකක් තියාගෙන දෙන්නට කතා කරලා මොකක්ද අපිට වෙලා තියෙන කතා කරන්න පුළුවන් නම් ඒක ඊටාම හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා. ඒ වගේම එකට එකතු වෙලා කරන්න පුළුවන් සමහර වැඩ තියෙනවා. තමන්ට ආවේනික වැඩ තියෙන අතරේ පොදුවේ කරන්න පුළුවන් වැඩ. ගයක් අස්පස් කරන එක, කාමරයක් අතු ගන්න එක මේ වගේ සාමූහික ක්‍රියාකාරකම් වගේ දේවල් අපි වැඩිපුර යොදා ගන්න ඕනේ මේ කාලෙදී. ඒක ඊටාම වැදගත් පවුලේ සමගිය සාමය රඳව ගන්න. ඒ වගේ සාමූහික ක්‍රියාකාරකම් වලට ගොඩක් වෙලා නෙමෙයි සමහර විට තනක දවසකට පැයක් අපි හැමෝම එකතු වෙලා කරන වැඩක් තියෙනවා. අපි හිතමු වල් පැල මොන හරි මල් පැල වලට සාතු කරනවා නැත්නම් එළියේ තියෙන මොන හරි එළවලු පැල වලට සාතු කරනවා. මේ වගේ දෙයක් මේ කාලෙට යොදා ගන්න පුළුවන්. එතකොට පවුලේ හැමෝම එකතු වෙලා කරන එක ප්‍රධාන වැඩක්. සමහර වෙලාවට අපි එකට කෑම කන්න කියලා කියනවා. නමුත් ඒකත් සමහර වෙලාවට කන්න බැරි විදිහට අපි කතාවක් පටන් ගන්නවා. එතකොට ඒ කෑම මේසේ කතාව එපා වෙනවා. ඒ කියන්නේ එතකොට ඒ කන්න හිතෙන්නේ නැහැ. එහෙම නෙමෙයි අපි එතන එකිනෙකාගේ අඩුපාඩු කියන්නේ වැරදි කරන්න, වැරදි කතා කරන්න තරක් කරගන්න හොඳ නැහැ කවදාවත් කෑම මේසිය. අවශ්‍ය නම් එකිනෙකාව අගය කරන්න, එකිනෙකාගේ හොඳ දේවල් කතා කරන්න, දෙරි ගන්නන අවස්ථාවක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි අර වගේ එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් අපි යොදා ගන්න ඕනේ. මම හිතනවා ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. විශේෂයෙන් මේ කාලේ හැමෝම යම්කිසි ආකාරයක මානසික අවපීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කාලයක්. මොකද අපිට සාමාන්‍යයෙන් පුරුදු නැහැ මෙහෙම කොටු වෙලා ඉඳලා. මනුස්ස ස්වභාවයෙන් අපි එළියට යන්න ඕනේ, ඇවිදින්න, කතා බහ කරන්න, සමාජ සම්බන්ධතා පවත්වන්න ඕනේ. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට කුඩා දරුවන් පවා විශේෂයෙන් යම් ආකාරයක මානසික කැළඹීමක ඉන්න පුළුවන්. ඉතින් මේ හැම කෙනෙක්ම මොන විදිහද ඇත්තේ? එයා යම්කිසි අසතුටකින් දින්නේ, එයා දුකින් දින්නේ, එයා යම්කිසි පීඩනයකද කියලා අපිට අහලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් එයාව සතුටු කරන්න පුළුවන් නම් අනිත් කෙනාව එයාගේ සතුට විනෝදයත් මෙතනදී ඉතා වැදගත්. අපි දන්නවා විනෝදයෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒ අය තුළ තියෙන අර මානසික කැළඹිලි සහගත ස්වභාවය අඩු කරන්න පුළුවන්. ඒක තමයි අපිට මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ විශේෂයෙන්ම මේ හැමෝම ගත කරන අමාරු කාලෙදී අපි කෙනෙකුට වචනකින් හරි උදව් කරන්න පුළුවන්. සමහරට වචනයක් ඕනේ බැල්මකින්, හිනහවකින් අපිට පුළුවන් වෙනවා උදව් කරන්න තව කෙනෙකුට. ඒ හිනහව එයාගේ ඇතුලේ තියෙන මානසික පීඩනය අඩු කරන්න හේතුවක් වෙනවා. හිතලා බලන්න, මේක අත්දැක බලන්න. ඇත්තට මේක අපිට ලොකු ශක්තියක්. විශේෂයෙන් මම කතා කරපු ඒ කාරණාත් එක්ක විශේෂයෙන් බුදුදහම මඟ පෙන්වන්නේ සාර්ථක ජීවිතයකට, පෞල් ජීවිතයකට. ඒ සඳහා කරුණාව, මෛත්‍රිය, ඒ වගේම කෘතඥතාව වැනි ගුණාංගයන් ඉතා හොඳින් පුරුදු කරගන්න මේ කාලේ අපි ප්‍රයෝජනට ගමු. අපිට කියන්න පුළුවන් නම් මේ වගේ ගුණධර්ම ටිකක් අපිට පුරුදු කරගන්න පුළුවන් වුණා මේ සංචාරණ සීමා තිබුණු කාලය තුල. මම මගේ ජීවිතේට එකතු කරගත්ත වටිනාකම මේකයි. මගේ ජීවිතේට ආපු වැලියු ඇඩිෂන් එක ඒකයි කියලා හිතා ගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක කිසිසේත් ඊළඟට ලබා ගන්න දෙයකට දෙවෙනි වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි කරන්න ඕනේ අපේ මේ අභ්‍යන්තර ගුණාංග වැඩි දියුණු කිරීම. ඒ නිසා සමාජයට යන්න ඉස්සරහට සමාජ ඉදිරි වැඩ කරන්න, ක්‍රියාශීලී වැඩ කරන්න අවශ්‍ය
ආයුධ මොහොත් කිරීමක් තමයි අපි මේ කාලේ කරන්න ඕනේ. ඉතින් මේ ආයුධ මොනවාද? අපි තුල තියෙන ගුණාංග වැඩි දියුණු කරගන්න. ඒක මම හිතනවා අපි හැමෝටම සාර්ථක පෞල් ජීවිතයකට අත්දැකක් වෙයි කියලා. සර් තව සංධ්‍යා පීරිස් කියලා මහත්මයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා මේ දැන් සර් ඉදිරිපත් කරපු කාරණාවට මේක ගලප ගන්න පුළුවන් වෙයි කියලා. ගලපිය යුතු නැහැ. නමුත් ගලපා ගත යුතු බව දකින්න. ඔව්. ඇත්තටම මම ඒක දෙදෙනෙක් අතර සම්බන්ධය ගැලපිය යුතු නැහැ. දෙන්නා කොයි වෙලාවකවත් ගැලපෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඒවා අපි ගලපා ගත යුතු බව. ඔව්. ඇත්තටම මම හිතනවා ඔව්. දැන් ඔව්. ගොඩක් වෙලාවට විවාහාර වෙන වචනයක් තමයි අපේ අදහස් ගැලපෙන්නේ නැහැ කියන එක. ගොඩක් අය කියන කන්නේ අපි විවාහයෙන් කියලා අදහස් ගැලපෙන්නේ. ඇත්තටම අදහස් ගැලපෙන්නේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙන එකක් තමයි පුද්ගල දෙන්නෙක්ගේ අදහස් එහෙම නොගැලපෙන්න ගොඩාක් ඉඩ කඩ වැඩි. විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂයන් අතර අදහස් නොගැලපීම් ගොඩක් තියෙනවා. ආචාර්ය සුරංගමන කොන් මහතා තාමත් අපිත් එක්ක රැඳී සිටිනවද? යම් තාක්ෂණික ගැටලුවක් මතුවලා තියෙනවා තමයි පේන්නේ. මම හිතන්නේ තව මොහොතකින් සුරංගමන කොන් මහතා සම්බන්ධ වෙයි. මම හිතන්නේ කෝසල අපි අවසන් කරොත් හොඳයි දැන්. මොකද තව සාකච්ඡාවක් තියෙනවා 11ට. හොඳයි. එහෙමනම් දැන් එළඹලා තියෙන්නේ ස්තුතිය සහ ස්තුතිපූර්වක පුණ්‍ය අනුමෝදනාව කරන්නයි. ඊටාම සාර්ථක වටිනා වැඩසටහනක් තමයි මේ නිමා කරන්නේ. ධම්රවි පදනම මගින් සෑම මාසෙකම පළවෙනි හා තුන්වෙනි ඉරිදා දැසන 10ට පවත්වන ලබන වෙබ් සම්මන්ත්‍රණ මාලාව තවත් වැඩසටහනක් තමයි මෙහෙම නිමා කරන්නේ. අපිත් එක්ක සම්බන්ධ වුණා දෙස් විදෙස් පූජක තුමන්ලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබ සැම අපි දන්න නැවත නැවතත් ඔබ සම්බන්ධ වෙනවා කියලා මේ වැඩසටහනට අද සම්පත්දායකත්වය දැක්වූ ආචාර්ය ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය සුරංගමන කොන් මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ වටිනා අදහස් එතුමාගේ වටිනා කාලය කැප කරමින් අපිට ලබා දුන්නා. ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මේ වැඩසටහන පවත්වගෙන යන්නේ මෙහෙවන්නේ නායකත්වය ලබා දෙන්නේ අපේ ධම්රවි පදනමේ සභාපති බෞද්ධ විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ සංක අපේ මහාචාර්යතුමා එතන මහාචාර්යතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. අසංක තිලකරත්න මහාචාර්යතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. සර් අපි වැඩසටහන නිමා කරන්නයි මේ සූදානම් වන්නේ. අපි කාල වේලා එළඹ අපේ කාල වේලාව අවසන් වෙ තිබෙන නිසා මම හිතනවා සුරංග මරකොන් මහතාට අපි ඇහෙනවා ඇති කියලා. ඔබතුමාට අපිට සම්පත් දායකත්ව දැක්වීම ගැන නැවත නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනට ඇවිත් ඉතාමත්ම හර්බර දේශනයක් අපිට ඉදිරිපත් කරා. යම් තාක්ෂණික ගැටලු මතුවෙනවා. අපිට මේ දවස්වල මේ වැස්සෙන් නිසා කරදර වෙනවා. ඒ වගේ දේවල් වලට සමාව අපි අයදිනවා. ඒ වගේම මේ වැඩසටහන මෙහෙයුවේ ධම්රවි පදනමේ මානවවිද්‍යා උපදේශිකා මාලතිද සිල්වා මහත්මිය. එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. තාක්ෂණික ඒකම සඳහන් කරන්න කැමති මේ මං කලින් කියන්න හිටියේ අපේ මේ වෙබිනා වැඩසටහන ඇත්ත වශයෙන් ආරම්භ කරේ ආචාර්ය සුරංගගේ මූලිකත්වයෙන් කාලයකට කලින්. ඒක නිසා එතුමා මේ වැඩසටහනට ඒක මං කලින්ම කියන්න ඉඳන් හිටියේ මට අමතක වුණා. නමුත් ඒක මං පහුවෙලා හරි කියන්න ඕන. හොඳයි බොහොම ස්තුතියි. ඔව් සර් එහෙමයි නේද? අපේ ප්‍රථම වැඩසටහන සහ මේ සර් තමයි මේක මෙහෙව නේද මේ ඉතාමත් මං හිතන්නේ දැන් 30 වෙනි වැඩසටහන තමයි මේ අපි නිමා කරන්නේ. ඉතාම සාර්ථකව නේද සතිපතා අපි ඉදිරිපත් කරනවා. සෑම මාසෙකම පළවෙනි හා තුන්වෙනි ඉරිදා දිනවල තමයි පවත්වන්නේ. අපේ කාල වේලාව දැන් පැයකට අපි සීමා කරලා තියෙනවා. ඒ නිසා ඔබගේ ගැටලු අදහස් අපිට ඉදිරිපත් කරන්න නේද වැඩසටහන මුල සිටම අපි බලාපොරොත්තු වෙන එහෙම ඉදිරිපත් කරයි කියලා. ඉතින් මේ වැඩසටහනේ තාක්ෂණික සහයෝගය අපි ලබා දෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට අපි ඒට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ අධීක්ෂණයෙන් දායක වෙන බිමල් ලියනගේ මනෝවිද්‍යා උපදේශතුමාත් දර්ශන වෙලකලත් මහතත් අපේ දෙපළටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ධම්රවි පදනමේ භාරකාර මණ්ඩලය ඇතුළු
කාර්ය මණ්ඩලයටත් අපි ස්තුතිවන්ත වෙනවා. සියලුම දෙනාට ස්තුතිවන්ත වෙන ගමන් අපි නැවතත් මතක් කරනවා දම්රිවි පදනම මගින් ප්‍රජා සත්කාරක වැඩසටහනක් වශයෙන් සෑම දිනකම උදෑසන 9 සිට සවස් 5 දක්වා දුරකථන හා මාර්ගගත ඔන්ලයින් කවුන්සිලින් සහ ටෙලිෆෝන් කවුන්සිලින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා 077 888යි 322 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ප්‍රජා සත්කාරක වැඩසටහනක්. ඔබට හෝ ඔබගේ සමීප තමෙකුට ගැටලුවක් තියෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශකවරුන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එහෙමනම් වැඩසටහන නිමා කරනවා. මින් අනතුරු අපිට තියෙන්නේ 20 වෙනිදා ජූනි 20 වෙනිදා තමයි අපි නැවතත් වෙබිනාර් වැඩසටහනක් පවත්වන්නේ. මේ වෙබිනාර් වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නේ බ්‍රිතාන්‍ය මහරජනගේ හමුදාවන්හි බෞද්ධ ආගමික උපදේශක ආචාර්ය සුනිල් කාර්යකරන මහතා. ඔහු දන්නවා එතුමා එකවරකුත් අපිත් එක්ක සම්බන්ධ වුණා. ආචාර්ය සුනිල් කාර්යකරන මහතා තමයි අපිට 20 වෙනිදා සම්බන්ධ වෙන්නේ. අභ්‍යන්තර ශක්තිය සඳහා ධර්මයෙන් මඟ පෙන්වීම කියන මාතෘකාව යටතේ අදහස් දක්වන්න guidance from Dhamma for inner strength කියන අදහස ඔස්සේ තමයි එතුමා අදහස් ඉදිරිපත් කරන්නේ. එහෙමනම් අපි මේ වැඩසටහන අපි නිමා කරනවා. ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වැඩසටහන හැමෝම දැක බලා ගැනීමට ෂෙයා කිරීමට කාරුණික වන්න කියලාත් අපි ඉල්ලීමක් කරනවා. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි. Right.